समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिන්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සදී පැහැදී සූදානම්ව සිටින්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවා ගනිමින් ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා මඟ පෙන්වීම තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම ඊතා ශ්‍රේෂ්ඨ පින්කමක්. ඒ වගේම ධර්ම දාණය ලෝක ධාතුවේ තියෙන සියලුම දානයන් අභිභවනය කළ එකම ශ්‍රේෂ්ඨතර වූ දානය. තව්තිසා වැසි දෙවියන් අතර ප්‍රශ්න හතරක් ඇති වුණා. මේ දෙවිවරු මේ ප්‍රශ්න හතරට උත්තර හොයන්න වසර 12ක් මුළුල්ලේ දස දහසක් සක්වලවල් වල තියෙන දෙව්ලොවවල් වල ඇවිද්දා. නමුත් මේ දිව්‍ය ලෝක වලින් උන්වහන්සේලාට කවදාවත් පිළිතුර හම්බ වුණේ නැහැ. නැවත වතාවක් මේ සක්වලේ සතර වරන් දෙවියන් මුණ ගැහිලා විමසනවා මේකට උත්තරය. උන්වහන්සේලා සඳහන් කරනවා සක් දෙවිඳු කියලා කියන්නේ දහසක් එකවර ප්‍රශ්න විසඳුවොත් ඒ දහසට එකවර පිළිතුරු සපයන්න පුළුවන් කෙනෙක්. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපි උත්තරේ හොයාගමු කියලා. සියලුම දිව්‍ය පිරිස සක්දෙවිඳු ළඟට ගිහිල්ලා මේ කාරණාව ඇහුවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේකට පිළිතුර මම දන්නෙත් නැහැ. හැබැයි පිළිතුර ලබා ගන්න සුදුසුම කෙනා මේ දවස්වල ලෝක ධාතුවේ වැඩ ඉන්නවා. සවැත් නුවර ජේතවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න නිසා අපි ගිහිල්ලා උන්වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහමු. දහස් ගණනක් දෙවිවරු පෙරටු කරගෙන සක්දෙවිඳු ජේතවනයේට මධ්‍යම රාත්‍රියේ ඇවිල්ලා
බුදු පියාණන් වහන්සේට වැඳලා මේ ප්‍රශ්න 4 ඉදිරිපත් කරනවා. ප්‍රශ්න 4 තමයි ස්වාමීනි මේ ලෝකේ සියලුම දානයන් අභිභවනය කරන එකම දානය කුමක්ද? සියලුම රසයන් අභිභවනය කරන එකම රසය කුමක්ද? සියලුම රතීන් අභිභවනය කළ එකම රතිය කුමක්ද? කුමක් නැති කිරීමෙන් ස්වාමීනි සියලු දුක් නැති කරන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නෙට තමයි පිළිතුරු සැපෙව්වේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සබ්බ රසං ධම්ම රසං ජිනාති. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. සියලුම දානයන් අභිභවනය කළ දානය ධර්ම දානයයි. සියලුම රසයන් අභිභවනය කළ රසය ධර්ම රසයයි. සියලුම රතීන් අභිභවනය කළ රතිය ධර්ම රතියයි. තණ්හාව නැති කිරීමෙන් සියලු දුක නැති කරන්න පුළුවන්. එහෙමනම් ඒ අති උතුම් ධර්ම දානමය පින්කම මේ මොහොතේ ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති සියලුම දෙනා වෙනුවෙන් බෙදලා දෙන්න දානය කරන්න සූදානම් වෙන මොහොත. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ දහත් වට්ටිය පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කළොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් කියලා. ඒ දහත් වට්ටියකින් ආරාධනාවක් කරාම මහා කල්ප 8ක්. අපට හිතාගන්න බැරි සීමාවක තියෙන්නේ මහා කල්ප 8ක්. 8ක් තබා එක මහා කල්පයක් අන්තර් කල්ප කියන පුංචි පුංචි කල්ප 256කින් පොහොසත් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එවන් අන්තර් කල්පයක තියෙන මනුස්ස වර්ෂ ගණන අභිධර්ම පිටකයට ලියවෙන අට කතාවේ පැහැදිලි කරනවා. අන්තර් කල්පයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10න් පටන් අරගෙන අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140න් ලියන ගණනකට. අසංඛ්‍යයට වැඩි වෙන ආයුෂ එතන පටන් නැවත 10 හොයාගෙන අඩු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආයුෂ අඩු වෙමින් එන අතරතුර බුදුවරු ලෝකේ පහළ වෙනවා නම් මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු ලක්ෂයක් 100ක් අතර බුදුවරු ලෝකේ පහළ වෙනවා. 10න් පටන් අරගෙන අසංඛ්‍යයටත් අසංඛ්‍යයේ සිට නැවත 10ටත් වැඩි වෙලා අඩු වෙන මෙන්න මේ කේතුවක් වගේ කාල පරාසය තුල තියෙන මනුස්ස වර්ෂ ගාන අපිට බැලූ බැල්මට නම් පේන්නේ 10න් පටන් අරගෙන අසංඛ්‍යයට යනකොට එක අසංඛ්‍යයයි අසංඛ්‍යයේ සිට 10ට අඩු වෙනකොට තව අසංඛ්‍යයයි අසංඛ්‍ය දෙකයි. නමුත් මේ ගණන මේ ධර්මයේ තියෙන ගණන් මිනුම් හදන ක්‍රමයකින් යම්සේ අඩු වැඩි කරලා බලහම මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩිවීම කියන එක දවසින් දවස සිද්ධ වෙලා නැහැ. අවුරුදු 10 ඉන්න කෙනා අවුරුදු 11ට වැඩි වෙන්න යටත් පිරිසෙන් දල වශයෙන් ඒ කාරණාව ධර්මයේ නෑ මේ ගණන් ධර්මයේ ගණන් හදලා තියෙන ක්‍රමයක් අනුව අනුමානව ගත්ත ක්‍රමයක්. දල වශයෙන් අවුරුදු 50කට එකක් වාගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට අවුරුද්දක් වැඩි වෙන්න අවුරුදු 50ක් යනවා. එහෙම ගණන් හදලා තමයි මේ ගණන දක්වලා තියෙන්නේ. මෙන්න මේ 10න් පටන් අරගෙන අසංඛ්‍යයට ගිහින් නැවත 10 දක්වා අඩු වෙන කොටස ඇතුලේ තියෙන මනුස්ස වර්ෂ ගාන 1.140 ඒවා 86,40,000ක් කියලා සඳහන් කරනවා. අසංඛ්‍ය 86,40,000කින් එක අන්තර් කල්පයක් මනුස්ස වර්ෂ වලින් පොහොසත්. එවන් අන්තර් කල්ප 256කින් මහා කල්පයේ පොහොසත්. ස්වාමීනි ධර්ම දේශනාවක් පවත්වන්න කියලා ආරාධනාවක් කරාම එවන් මහා කල්ප 8කට ආනිසංස ලැබෙන බව දේශනා කරනවා. එහෙනම් ඒ නිසාමයි දේශනා කළේ සියලුම දානයන් අභිභවනය කරනවා කියලා. ධර්ම ශ්‍රවණයත් මහා ආනිසංස සහිතයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් මහා කල්ප 9කට ආනිසංස ලැබෙනවා.
හැබැයි ඒ ලැබෙන්නේ මනාව ධර්ම ශ්‍රවණය කළ යුතු ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒක දේශනා කරන්නේ අනීවරණ කියන සූත්‍රයේ. මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. එහෙම බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන චේතනාව ඇතුව ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා. එසේ ධර්ම ශ්‍රවණය කරනකොට නීවරණ ප්‍රහීන කරන්නත් බෝධ්‍යාංග ධර්ම වැඩෙන්නත් ධර්ම ශ්‍රවණය කරනවා නම් තමන්ගේ හිත ධර්මයෙන් පිටට ගමන් කරන්නේ නැති නිසා හිත සමාධිගත වෙන්න තියෙන වේගය ඉක්මන. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලැබලා තිබුණා නම් ඒ දේශනාවක් තුළින් මාර්ගඵල ලබන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා තමයි අතීතයේ දහස් ගණන් ලක්ෂ ගණන් එක දේශනාවක් අවසානයේ මගඵල ලැබුවා. මේ ශාසනයේ වැඩියෙන්ම මාර්ගඵල ලැබලා තියෙන්නේ බණ අහලා. ඒ මෙන්න මේ විදිහට හිත එකඟ කරලා ධර්ම ශ්‍රවණය කරපු නිසා. එhmenan ධර්ම ශ්‍රවණානිසංසයත් ධර්ම දානානිසංසයත් ධර්මයට ආරාධනා කිරීමේ කුසලයක් තියෙන මේ මහා පුණ්‍ය ශක්තියින් සියල්ලම පෙරටු කරගත්ත මහා පුණ්‍යවන්ත පිරිසක් තමයි මේ බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා සියලු දෙනා කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ අතිශය ආශ්චර්යමත් සූත්‍ර දේශනා මේ ත්‍රිපිටකයේ පුරාම සඳහන් වෙලා තියෙනවා. ඒ ආශ්චර්යමත් දේශනාවන් අතර එක සූත්‍රයක් අද ධර්ම මාතෘකාව හැටියට තෝරගත්තා. ඉතා දීර්ඝ සූත්‍ර දේශනාවක්. ඒ නිසා එක දවසකින් දෙකකින් මේ දේශනාව ඉවර කරන්න බැරි වෙයි. දේශනාව ඉවර කරන්න පුළුවන්. නමුත් දේශනාවේ ආශ්චර්ය දකින්න පුළුවන් වෙන්නේ මේ දේශනාවට මූලික වෙච්ච නිධානයත් අටුවාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳව කරලා තියෙන දීර්ඝ විස්තරයත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් බොහෝ දහම් කරුණු රැසකින් පොහසත්. ඒක මේ දේශනාව මුල ඉඳලා ශ්‍රවණය කරොත් අපිට දැනෙනවා ඒක දේශනාවක් කොච්චර දහම් කරුණු වලින් පොහසත්ද කියලා. ඒ කරුණු ටික ටික එකතු කරගත්තොත් තමයි මේ දේශනාවේ ආශ්චර්යමත් බව දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කාරණා සියල්ලම එකතු කරගෙන ඔබ ලබාගත් මේ දුර්ලභ අවස්ථාව ලෝක සත්වයාටම සද්ධර්මයේ පිළිබඳව රසය දකින්න තියෙන අවස්ථාවක්. ඒ නිසා අපි මේ සියල්ල සාකච්ඡා කරමින් දේශනාව නිමා කරන්න උත්සාහ කරමු. සූත්‍ර දේශනාව තමයි දීඝ නිකායේ දෙවන මහා වර්ගයේ 7 වෙනි සූත්‍රය මහා සමය සූත්‍ර දේශනාව. පිරිත්ෙන් අපි මේ සූත්‍රය හොඳට අහලා තියෙනවා. දෙවිවරු බොහෝම ප්‍රිය කරන සූත්‍ර දේශනාවක් හැටියටයි අපි මේ දේශනාව අහලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාව ඕනෑම වෙලාවක සත්‍යයනා කරන්න කියලා දේශනා කරලා තියෙනවා. සමහර සූත්‍ර තියෙනවා හිතුමතේ දේශනා කරන්න එපා කියලා සඳහන් කරපු සූත්‍ර දේශනත් තියෙනවා. ඒ අතර මහා සමය ඕනෑම වෙලාවක දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලැබිලා තියෙනවා. මහා සමය සූත්‍ර දේශනාව කපිලවස්තුවේ මහා වනයේදී තමයි මේ දේශනාව ආරම්භ වෙන්නේ. සාමාන්‍යයෙන් සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම ශාසනය තුල මේ මහා සන්නිපාත සිද්ධ වෙනවා. මහා සන්නිපාත කියන්නේ විශාල පිරිස් ඒකරාශී වීම විවිධ අවස්ථාවන් වල සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලත් මේ මහා සන්නිපාත කීපයක්. මේ මහා සන්නිපාත කියන වචනයෙන් හඳුන්වන්නේ අපි දකින මහා කියන ප්‍රමාණය නෙමෙයි. අපට හිතාගන්න බැරි ප්‍රමාණයක්. මහා කියලා සඳහන් කරන්නේ ඒකයි. ඉතින් අපේ ශාසනයේ ඇති වෙන පළවෙනි සන්නිපාතය
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න මොහොත මේ මහා සන්නිපාතයක් ඇති වෙන තැන මව් කුසෙන් බිහි වෙන මොහොත ප්‍රථම ධර්ම දේශනාව පවත්වන මොහොත පරිනිර්වාණය සිද්ධ වෙන මොහොත මේ මහා සන්නිපාතය ඇති වෙන අවස්ථාව මේ සියල්ලටම වඩා මේ මහා සමයට එකතු වෙන පිරිස ඊටාම වැඩි කියලා දේශනා කරනවා. ඉතින් මේ දේශනාවේ මේ සූත්‍ර අට කතාවෙම පැහැදිලි කරනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ශාසනය සිද්ධ වෙන සන්නිපාතය කොයිතරම්ද කියලා. උන්වහන්සේගේ ශාසනයේ ප්‍රථම සන්නිපාතයේම කෝටි ලක්ෂයක් එකතු වෙනවා. මේ කෝටි ලක්ෂය එකතු වෙලා කෝටි ලක්ෂය එදා පැවිදි වෙලා මේ කෝටි ලක්ෂයම එදාම රහත් වෙනවා. මේ තමයි පළවෙනි සන්නිපාතය. දෙවෙනි සන්නිපාතය කෝටි 90000යි. තුන්වෙනි සන්නිපාතය කෝටි 80000යි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය පරිවාර හැටියට භික්ෂුන් වහන්සේලා 1250ක් පිළිබඳව සඳහන් කරනවා. ඉතින් අර වාගේ මහා සන්නිපාත උන්වහන්සේගේ ශාසනය තුල තිබුණා. මේ සියලුම සන්නිපාත අතර සෑම බුදු කෙනෙකුගේම ශාසනයේ ඇති වෙන විශාලතම සන්නිපාතයයි මේ මහා සමය දේශනා කරන වෙලාවේ ඇති වෙන සන්නිපාතය. ඒ කියන්නේ හැම බුදු කෙනෙක්ම මහා සමය දේශනා කරනවා. ධර්මයේ සමානයිනේ. නෑ අපේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාවට රැස් වෙන සන්නිපාතයක් අනාගතයේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ මහා සමය දේශනා කරනකොට රැස් වෙන පිරිසත් අතීතයේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ඇතුළු අතීත බුදු පියාණන් වහන්සේලා මහා සමය දේශනා කරනකොට රැස් වෙන පිරිසත් සමානයි කියලා සඳහන් කරනවා. මහා සමය සමානයි. ඉතින් බුදු පියාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නම් අද ලෝකේ ජීවත් වෙනවට වඩා විශාල ජනගහනයක් හිටියා. ඒ කාරණාව ධර්මයේ තුලින්ම ඔප්පු වෙනවා. වර්තමානයේ නම් ලෝකේ සඳහන් කරන්නේ මිලියන 700ක් විතර ලෝක ජනගහනය වර්තමානයේ. අතීතයේ එක නගරයක කෝටි 18ක් ඉඳලා තියෙන නගර තියෙනවා. සවැත් නුවර කෝටි 18ක් ඉඳලා තියෙනවා. රජගහ නුවර කෝටි 18ක් ඉඳලා තියෙනවා. විශාල ජනගහනයක් අතීතයේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් මේ ජනගහනය අඩුුනේ ඇයි? එදා ඉච්ඡර ජීවත් වෙන ජනගහනය අඩ වෙනකොට අඩුුනේ ඇයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් මේ කාරණාව දේශනා කරන අංගුත්තර නිකායේ පළෝප කියන සූත්‍ර දේශනාවේ මේ ජනගහනය අඩු වෙන්න හේතු වෙන කාරණාව මොකක්ද කියලා. එකක් තමයි යුද්ධ කරලා ජනගහනය අඩු වෙලා තියෙනවා. මෙතන යුද්ධ කියලා සඳහන් කරන්නේ මේ අපි දකින යුද්ධ නෙමෙයි. අතීතයේ ඇතැම් රජවරු විශේෂයෙන් ධර්මාශෝක රජුරුවන්ගේ සීයා චන්ද්‍රගුප්ත මහරජුරුව වාගේ අය කරපු යුද්ධ හඳුන්වන්නේ ශීර්ෂ කලන්දයක් මැරුණා කියලා. ශීර්ෂ කලන්දයක්. මේ වචනේත් අපට අලුත්. නමුත් අටුවාවේ පැහැදිලි කරනවා. ශීර්ෂ කලන්දයක් මැරෙන්න ඇත්තු 10000ක් යුද පිටියේ මැරෙන්න ඕනේ. අශ්වයෝ ලක්ෂයක් යුද පිටියේ මැරෙන්න ඕනේ. යුද්ධයට අරගෙන යන රථ 50100ක් යුද පිටියේ විනාශ වෙන්න ඕනේ. මිනිස්සු කෝටි 100ක් මැරෙන්න ඕනේ. මේ පිරිස යුද පිටියේ මැරුණාම කිසි කෙනෙකුට හිතා ගන්න බෑනේ මෙච්චර පිරිසක් මැරුණා කියලා. සඳහන් කරනවා මේ ප්‍රමාණය යුද පිටියේ මැරුණාම හිස නැති මල කඳක් නැගිටලා යුද්ධ භූමියේ නටනවා කියලා. මේ මල කඳ නටනවා දකින්නකොට තමයි තීරණය කරන්නේ මෙච්චර ප්‍රමාණයක් මැරුණයි කියලා. ශීර්ෂ කලන්දයක් මැරුණා කියලා දැනගන්නේ එතකොට. චන්ද්‍රගුප්ත රජුරුව එක විතරක් යුද්ධ කරලා මල කඳන් 80ක් නැටුවා කියනවා. එක රජෙක් එච්චර මිනිස්සු මැරුවා නම් තව ඒ වාගේ මහ රජවරු කොච්චර මේ වාගේ යුද්ධ වලට එළඹෙන්න ඇද්ද? එච්චර මිනිස්සු මැරුණාම එහෙමනම් අද මිනිස්සු ඉන්න බැරි බව සත්‍යයි. ඊළඟ කාරණාව සඳහන් කරනවා
දුර්භික්ෂ නිසා. දුර්භික්ෂ ඇති වෙලා මිනිස්සු මැරිලා තියෙනවා. සමහර දුර්භික්ෂ හඳුන්වලා තියෙනවා සේසට්ටික කියලා. දුර්භික්ෂ හඳුන්වපු නම. මෙතන සේසට්ටික කියලා කියන්නේ සුදු ඇට බවට පත් වෙනවා කියන එක. මිනිස්සු වේලිලා මැරිලා යනවා. ඒ වගේම ගස් කොළන්, ගොයන් වාගේ දේවල් ගස් වේලිලා සුදු වෙනවා. ජලය නැතුව ගස් සුදු වෙලා මැරිලා යනවා. ඉතින් මිනිස්සුන්ට ආහාර නැතුව මිනිස්සුත් මැරිලා යනවා. එවන් දුර්භික්ෂ අතීතේ තිබිලා තියෙනවා සේසට්ටික කියන නමින් හඳුන්වලා තියෙනවා. ඊළඟ කාරණාව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අධර්ම රාගය. මිනිස්සු ඇති නැති වෙන්න, මිනිස්සු හිග වෙන්න හේතුව අධර්ම රාගය. මෙතන අධර්ම රාගය, කාම මිත්‍යාචාරය මේ සඳහන් කරන දේවල් එකින් එකට වෙනස්. අධර්ම රාගය කියලා කියන්නේ ශිෂ්‍යයා ගුරුවරයාත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. ගුරුවරිය ශිෂ්‍යයාත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. එතකොට අපි පුංචි අම්මා කියලා හඳුන්වන්නේ. එතකොට පුතා පුංචි අම්මත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. පුතා තාත්තගේ සහෝදරියත් එක්ක කායික සම්බන්ධතාව පවත්වනවා. පුතා සිය මවත් සමග කායික සම්බන්ධතාව පවත්වනවා. මෙන්න මේක හඳුන්වලා තියෙනවා මේ පළෝප සූත්‍රයේ, මේකේ අට කතාවේ බොහොම ගැඹුරට භාග්‍යවතුන් වහන්සේ හඳුන්වනවා. මේකට තමයි කියන්නේ අධර්ම රාගය කියලා. ඊට අමතරව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා තවත් එක කාරණාවක් පිළිබඳව මිත්‍යා ධර්මය. දැන් අපි සඳහන් කරන්නේ කාම මිත්‍යාචාරය. නමුත් මෙතන සඳහන් කරන්නේ මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය කියලා සඳහන් කරන්නේ අද නම් මිත්‍යා ධර්ම ලෝකේ නීතිගත වෙමින් පවතිනවා. ඉතින් ලංකාවෙත් එහෙම වෙන්න සූදානම් කියලා කියනවා, කොහොම වෙයිද දන්නේ නැහැ. මේ මිත්‍යා ධර්ම කියලා සඳහන් කරන්නේ සමලිංගික විවාහ. ලෝකේ නීතිගත වෙලා තියෙනවා සමහර රටවල් වල. සමලිංගික විවාහ. ඒක තමයි මිත්‍යා ධර්මය. කෙසේ වෙතත් සඳහන් කරනවා මේ දේවල් උච්ච වෙන්න ගියොත් මේ මිත්‍යා ධර්ම වාගේ දේවල් දෙවිවරු ඊටාම කෝප වෙනවා කියලා. එවන් දේවල් නිසා කෝපය වැඩි වුණොත් මේ ධර්මයේම සඳහන් කරනවා අති දරුණු යක්ෂයන් මුදා හරිනවා කියලා. ඉතින් කවුරු යටතේද මේ දරුණු යක්ෂයෝ ඉන්නේ? ඉන්නේ සීමා කරලා උන්වහන්සේලා යටතේ. විශේෂයෙන් වෙසමුණි මහරජුරෝ යටතේ තමයි අති දරුණු යක්ෂයෝ ඉන්නේ. ඉතින් එහෙම යක්ෂයෝ ඉන්නවා කියන කාරණාව අපිට මේ ආලෝක යක්ෂයාගේ කතාවෙන්ම පැහැදිලි වෙනවා. ආලෝක යක්ෂයා කියලා කියන්නේ පුදුමාකාර ශක්තිවන්ත, පුදුමාකාර බලයක් තියෙන මේ අහස මහ පොළොව හොලවන්න පුළුවන් කෙනෙක් ආලෝක යක්ෂයා. නමුත් මෙයාට කෑමට වරන් දීලා තියෙන්නේ තමන්ගේ විමානයේ හෙවණට එන අය විතරයි. විශාල නුගරුක ළඟ එයාගේ විමානේ තියෙනවා. ධර්මයේ සඳහන් හැටියට ආලෝක යක්ෂයාගේ විමානේ තියෙන්නේ මහ පොළොවේ. විශාල වූ රත්තරන් විමානයක්. යොදුන් සතපුම් 48කට වඩා උසයි. ඒ වුණාට අපිට පේන්නේ රන් සහ රිදී දැල් වලින් වහලා තියෙන්නේ කියලා සඳහන් කරනවා පිටපැත්ත. අපි කම්බි ගහලා වහ ගන්නවා වගේ මේ රන් සහ රිදී දැල් වලින් වහලා තියෙනවා කියලා සඳහන් කරනවා. අභිඥාලාභීන්ට විතරක් පේනවා. අපිට පේන්නේ නැහැ. ඉතින් මෙතන විශාල නුගරුක්ෂයක් තියෙනවා. මේ ගහ යටට එන අය විතරයි මෙයාට කන්න පුළුවන්. එහෙම සීමා කළේ නැත්තම් සීමාවක් නැති නිසා. සීමා පැනෙන්නේ නැත්තම් දවස් 2-3 ලංකාව කාලය ඉවර කරනවා. ඒ තරම් ප්‍රබල යක්ෂයෝ ගැනයි මේ සඳහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ ආලෝක යක්ෂයාගේ විමානයට ආවා කියලා ආරංචි වෙනකොට යක්ෂ සේනාධිපතින් දෙන්නා මෙයාව ටිකක් අවුස්සනවා. ගද්‍රබනි මුලින්ම ගිහිල්ලා කියන්නේ දොරටුපාලනේ භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ විමානෙට වැඩිය කියන එක මෙයාට සමච්චලයක් වුණා වාගේ. මෙයා ඒ තරම් ප්‍රතාපවත් කෙනෙක් යක්ෂයන් අතරේ. ඒ නිසා ගද්‍රපට කියනවා කට වහන්න අපි ගිහිල්ලා බලාගමු. නමුත් සාතාගිර හේමවත දෙන්නට මෙයා ගරු කරනවා මේ යක්ෂයා. මේ දෙන්න මගපලලාභී යක්ෂයෝ දෙන්නේ. මේ දෙන්න ආපු ගමන් සභාවේ සියලු දෙනාට මෙහෙන්න කියනවා අද නම් ඔබට මහා භාග්‍යයක් උදා වෙලා තියෙනවා.
ඉතින් තමන්ගේ සේවකයාගේ කට වැහුවට මෙයාගේ කට වහන්න බෑනේ මේ දෙන්නගේ. ඉතින් මේ දෙන්න කියනවා. ඉතින් මෙයාට ඉවසන්න බැරි තැන අහනවා උඹලගේ බුදුහාමුදුරුවෝ මංගාව කවුද කියලා. ඉතින් මෙයා ඒ තරම් ප්‍රතාපයි. ඒ වෙලාවේ මේ දෙන්න දැනගන්නවා මෙයාට ටිකක් කේන්ති ගියා වාගේ කියලා. හරියට කේන්ති යන යක්ෂයෙක්. ඒ වෙලාවේ මේගොල්ලෝ කියනවා මහ විශාල වෘෂභ රාජයෙක් ගාව අද ඉපදෙන වහු පැටියෙක් කොහොමද? අපේ බුදු පියාණන් වහන්සේ ගාව උඹ ඒ වාගේ. රත්තරන් කේසර වලින් පිරිච්ච කේසර කඩා හැල්ල සිංහ රාජයෙක් ගාව හිවල් පැටියෙක් කොහොමද? අපේ බුදු පියාණන් වහන්සේ ගාව උඹ ඒ වාගේ. යොදුන් 150ක් විතර දිග විශාල ගුරුළු රාජයෙක් මෙවන් ගුරුළු හිටිය කියලා ධර්මයේ සඳහන් කරනවා. මෙවන් විශාල ගුරුළු රාජයෙක් ගාව ඔබ හරියට තට්ටු කැඩිච්ච කපුටෙක් වගේ. මේ වචනේ ප්‍රකාශ කරනකොට ආලෝකයක්ෂයාගේ සීමාව ඉක්මවා යනවා. සමාගමේ කටයුතු පසෙක දාලා සඳහන් කරනවා මනෝසීල කියන පර්වතයට වම් පාදයේ තියලා තවත් පර්වතයක තමයි දකුණු පාය තියන්නේ. කෛලාසකූට පර්වතය. මනෝසීලාව වමින් පාගලා දකුණු පාය තියන්නේ කෛලාසකූටයට. මේ පර්වත පාදයන් යොදුන් දහස් ගණනක් විශාලයි. ඉතින් එවන් පාදයන් දෙකක් තියෙන පර්වත දෙකක දෙපය තියන්නේ ආලෝකයක්ෂයා කොහොමද කියලා හිතන්න ඕනේ. සඳහන් කරනවා යා පාය තියෙන කොටත් මනෝසීලාව පතුරු ගැලවි වැටෙනවා කියලා. පුපුරනවා මහ පර්වතේ. ඒකෙන් සඳහන් කරන්නේ මෙයාගේ ප්‍රතාපවත් භාවය. ඉතින් මේ පර්වතයේ උඩ හිටගෙන මෙයා කෑ ගහලා කියනවා අහං ආලෝකෝ කියලා. මම තමයි ආලෝක. මේ ලෝකේ මට එහා කෙනෙක් නෑ වගේ මෙයා කෑ ගහන්නේ. හැබැයි මේ කාරණාවෙන් තව ධර්ම කාරණාවක් පැහැදිලි කරනවා. ඒක මේ නිධානයේට සම්බන්ධ නැති වුණත් සඳහන් කරපු නිසා සඳහන් කරමු මේ දඹදිවටම ඇහිච්ච හඬවල් 4ක් ලෝකෙ තිබිලා තියෙනවා. මුළු දඹදිවටම ඇහෙන හඬවල් 4යි. පළවෙනි එක තමයි කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ අවසාන කාලේ. ශාසනය විනාශ වෙනවා වැඩි. සක් දෙවිඳුට මේක ඉවසන්න බෑ. ඒ නිසා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සුනකෙක් බවට පත් කරනවා. සුනකෙක් හැටියට වෙස් ගන්නවල මේ සුනකයා කෑ ගහනවා ශාසනය විනාශ කරන දුස්සීල භික්ෂූන්, දුස්සීල භික්ෂුණීන්, දුස්සීල උපාසකයන්, දුස්සීල උපාසිකාවන් මං කනවා කියලා කෑ ගහනවා. ඒ හඬ මුළු දඹදිවටම ඇහුණා කියලා සඳහන් කරනවා. දෙවෙනි හඬ කෝරව්‍ය මේක සඳහන් කරන විදුර ජාතකයේ. පූර්ණක කියන යක්ෂ සේනාධිපතියා කෝරව්‍ය රජුරුවත් එක්ක දාදු ක්‍රීඩා කරලා රජුරුව පරද්දනවා. රජුරුව පරද්දලා එයා කෑ ගහලා අත්පුඩි ගහලා hina වෙනවා මම දිනුවා කියලා. ඒක මුළු දඹදිවටම ඇහෙනවා. තුන්වෙනි හඬ අපේ බෝසතාණන් වහන්සේමයි කුස රජුරුව. කුස රජුරුව විවාහ වෙන්න අකමැති. නමුත් පස්සේ එයාට විවාහ වෙන්න සිද්ධ වෙනවා. මව්පියන්ගේ ඉල්ලීම නිසා. විවාහ වෙන්න තීරණය කරාම පබාවතිය එක්කනේ විවාහ වෙන්න වෙන්නේ. ඉතින් මේ පබාවතිය හොයාගෙන තව බොහෝ අය එනවා. නමුත් පබාවති රජුට තීරණය වෙච්ච බව දැනගෙන රජවරු 7 දෙනෙක් කුස රජුරුත් එක්ක යුද්ධෙට එනවා. එක රජ කෙනෙක් කෝටිය ගානේ සෙනග අරන් එනවා. එතකොට කුස රජුරුත් එක්ක යුද්ධ කරන්න කෝටි 7ක් මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා යුද බිමට. ඉතින් අච්චර යුද්ධ කෙරුණා නම් කෝටි 7කට රැස් වෙන්න පුළුවන් යුද බිම සාමාන්‍ය දේවල්. යුද පිටියට ඇවිල්ලා කුස රජුරවන්ට පණිවිඩය වෙනවා මහලොකු කුස අපි යුද්ධයට ආව එන්න කියලා. ඉතින් එකපාරම කුස රජුරු කොහොමද මේ කෝටි 7ක් එක්ක යුද්ධ කරන්න සේනාවක් සංවිධානය කරන්නේ? හැබැයි ඉතින් එහෙම හිතෙන්නේ අපට. කුස රජුරු මේ කෝටි 7 එක්ක යුද්ධ කරන්න ඉන්නේ තනියම. තමන්ගේ ඇතාගේ පිටියේ යුද්ධ භූමියට ඇවිල්ලා ඇතාගේ පිට උඩ ඉඳලා කියනවා අහං සීහස්සර කුස රාජා. මට තමයි සිංහ සේනාධිපති කුස කියලා කියන්නේ. අර ආපු කෝටි 7ක් සෙනග යුද්ධයක් නෑ හිස් ලූලු වත දීව කියලා සඳහන් කරනවා. ඉතින් මේ හඬ දඹදිවට මෙහිච්ච තව හඬක්. අනික තමයි ආලෝක යක්ෂයා මේ කෛලාස කූටේ උඩ ඉඳලා අහං ආලෝකෝ කියලා කෑ ගහනවා. ඒ හඬ දඹදිවටම ඇහෙනවා. ඉතින් මෙන්න මෙහෙම යක්ෂයෝ තමයි මුදා හරිනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් අනාගත ලෝකය
සමහර වෙලාවට අති භයානක තැනක තියෙන්න පුළුවන්. නමුත් අපි කීප දෙනෙකුට එකතු වෙලා ඒවා නවත්තන්න පුළුවන් සීමාවක නැහැ. භාග්‍යවතුන් වහන්සේ එවන් වෙලාවට කරලා තියෙන්නේ මිනිස්සු සිල්වත් කරන එක. මේ අපරාධ නවත්තන්න බෑ, මිනිස්සු සිල්වත් කරනවා. එතකොට මරුණත් බය නැහැ. සිල්වත් වෙච්ච අයනේ. ඒගොල්ලන්ට ඊළඟ සුගතිගාමී උපතක් හරි තියෙනවා. එවන් කාරණාවක් මේ සූත්‍ර දේශනාවේ ඉදිරියට පැහැදිලි වෙනවා සිල්වත් කරපු කාරණාවක් ගැන. එවනම් මේ වාගේ දරුණු යක්ෂයන් මේ අධර්ම රාගය, අධර්ම මිත්‍යාව ලෝකෙ වැඩි වෙන්න සිද්ධ වෙන්න පුළුවන් දරුණු යක්ෂයන් මුදා හරින්න පුළුවන් කියලා ධර්මයේම සඳහන් කරනවා. එවන් යක්ෂයෝ ඕන තරම් ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සීමා කරලා සීමා සහිතව වෙසමුණි රජුරවන්ට පවරලා ඉන්නේ ඒගොල්ලෝ. ලෝකේ පාලනය කරන්න බැරි කොට නිදහස් කරනවා කියලා මේ අට කතාවල පැහැදිලි කරනවා. ඊට අමතරව සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ කපිලවස්තුයි. ඊළඟට මේ සූත්‍ර දේශනාවත් එක්ක සඳහන් කරන්න ඕනේ මේ කපිලවස්තු කියන ප්‍රදේශයේ ඇති වෙන්නේ කොහොමද කියලා. කපිලවස්තුවේ තමයි ශාක්‍යෝ බිහි වෙන්නේ. මහා සම්මත රාජ පරම්පරාවේ තමයි මේ ශාක්‍ය රාජවංශයේ ඇති වෙන්නේ. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක කියන රජෙක් පහළ වෙනවා. ඔක්කාක රජුරුවන්ගේ පළවෙනි බිසව අකාලේ මැරෙනවා. ඇයට ඉන්නවා දරුවෝ 9ක්. දූවරු 5යි, පුතාලා 4යි. මව මැරිලා ගියාට පස්සේ රජෙක්ට තව බිසවක් කොහොමත් ඉන්නවා. රජුරුව කල්පනා කරනවා මහදේවියගේ දරුවන්ට පස්සේ කාලේ කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලන්ට වෙනම රාජ්‍යයක් හදාගන්න අවසර ලැබලා දුන්නොත් ඒගොල්ලෝ වෙනම සැපසහගතව ජීවත් වෙයි. දරුවෝ 9 දෙනාටම කතා කරලා මේ කාරණාව කියහම ඒගොල්ලෝ හරි සතුටින් ඒක බාර ගන්නවා. හැම පැත්තෙම ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරපු පිරිස් මේගොල්ලන්ට ලබලා දෙනවා. මේ විශාල පිරිසක් අරගෙන මේගොල්ලෝ වනාන්තරයේ මැද්දෙන් යනකොට මේ කපිල කියන ඍෂිවරයා මුණ ගැහෙනවා. ඍෂිවරයා අහනවා කොහෙද ඔයගොල්ලෝ යන්නේ? මේ කුමාරවරු කියනවා අපි අලුතෙන් රාජ්‍යයක් හදාගන්න තමයි මේ යන්නේ. කපිල ඍෂිවරයා කියනවා ඕගොල්ලන්ට රාජ්‍යයක් හදාගන්න ඕනම නම් රාජ්‍යයක් හදාගන්න හොඳම තැන තමයි මෙතන. මේ මම ඉන්න තැන තමයි රාජ්‍යයක් හදන්න හොඳම තැන. හේතුව තමයි මෙයා සඳහන් කරනවා මෙතන මැඩියෙක් උපන්නොත් මම ඉන්න මෙතන මැඩියෙක් උපන්නොත් ඒ මැඩියා නාගයෙකුට වඩා ශක්තිමත්. ඒ මැඩියා අල්ලන්න නාගයාට බෑ. එයා ශක්තිමත්. මෙතන මුවෙක් උපන්නොත් ඒ මුවා සිංහයෙකුට වඩා ශක්තිමත්. ඒ මුවාව පරද්දන්න ඒ සිංහයාට බෑ. ඒ නිසා මෙතන යමෙක් උපදිනවා නම් ඒ උපදින අය ඊටාම ශක්තිමත්. ඔයගොල්ලෝ ඒ නිසා මෙතන ඔයගොල්ලන්ගේ නගරය හදන්න. මේගොල්ලෝ ඒක බාර අරගෙන මෙතන නගරය හදන්න තීරණය කරනවා. නගරය හදන්න තීරණය කරලා දැන් නගර සැලැස්ම ඇඳගෙන නගරය හදාගෙන යනවා. නමුත් දැන් මේගොල්ලන්ට විවාහ වෙන්න ක්‍රමයක් නැහැ. මොකද මහා සම්මත රාජ පරම්පරාව කියලා කියන්නේ අවුරුදු දහස් ගණනක ඉඳලා අතිශය පාරිශුද්ධයි මේ රාජ පරම්පරාව. ඒ නිසා වෙනදා තමන් විවාහ වෙන කුල ප්‍රවේණි හොයාගෙන ආපහු යන්න බෑ. නමුත් ඒගොල්ලුන්ට විවාහයක් වුණ නැත්නම් මේ නගරේ වැඩෙන ක්‍රමයක් නැහැ. නමුත් පරම්පරාවට හරි ආදරෙයි. ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා අපි සහෝදරයෝයි සහෝදරියෝයි විවාහ වෙමු කියලා. එතකොට කුල පරම්පරාව අපිරිසිදු වෙන්නේ නැහැ. එහෙම තීරණය කරාට ගෑනු දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ තීරණය කරනවා වැඩිමල්ම සහෝදරිය අම්මා තනතුරේ තියමු. අනික 4 දෙනයි පිරිමි 4 දෙනයි විවාහ වෙන්නේ. ඒගොල්ලෝ තමයි විවාහ වෙලා ඒගොල්ලන්ගෙන් උපදින දරුවෝ තමයි මේ නගරේ ඊළඟට පෝෂණය කරන්නේ. ඔක්කාක රජුරවන්ට ආරංචි වෙනවා පුතාලා ටික නගරයක් හැදුවා. රාජ පරම්පරාව අපිරිසිදු කෙරුවේ නැහැ. ඒගොල්ලෝ මේ විදිහට විවාහ වුණා. රජුරවන්ට හරි සතුටක් දැනුණා පරම්පරාව අපිරිසිදු කෙරුවේ නැහැ. සක්කා වතබෝ කුමාරෝ සක්‍යා වතබෝ කුමාරෝ කියලා වචනයක් පිට වෙනවා. අපි බෝසතාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවිනුත් පිට වුණානේ.
රාහුලෝ ජාතෝ බන්ධනං ජාතා. ඒ වගේ මේගොල්ලෝ પરම්පරාව අපිරිසිදු කරුවේ නැහැ කියලා දැනෙනකොටම සක්‍යාවත භූ කුමාරෝ මේ කුමාරවරු ඊටාම දක්ෂයි. සක්‍යා කියලා කියන්නේ ඒකයි. ඊටාම දක්ෂයි මේ කුමාරවරු. එහෙමනම් ශාක්‍ය කියලා කියන්නේ දක්ෂයන්ට. ඒ දක්ෂ බවත් ඉදිරියේදී අනාවරණය වෙනවා කොයිතරම් දක්ෂද කියලා. ඒ සක්‍යා වතභෝ කුමාරෝ කියපු නිසා මේගොල්ලන්ට ශාක්‍ය කියන නම එකතු වෙනවා. දැන් අර වැඩිමහල් අම්මා තනතුරේ තියාපු සහෝදරියට කාලයක් යනකොට හැමේ හැදෙනවා කුෂ්ඨ රෝගයක්. ඉතින් මේ කුෂ්ඨ රෝගේ හැදුනොත් ඒක අන් අයට බෝ වෙන නිසා ඒ අය කරලා තියෙන්නේ ඇය ගෙනහිල්ලා නැත්නම් රෝගය හැදුන කෙනා වනාන්තරයේ ඈත තැනක ගෙනහිල්ලා සියලු ආරක්ෂා විධිවිධාන ඇතුව නමුත් ඒ ආරක්ෂා හදන්නේ මිනිස්සු නැතුව සහිතව තැනක නතර කරනවා. ඒ නිසා වැඩිමහල් සහෝදරිය කැලෑවේ ඈතට ගෙනහිල්ලා ආහාර පාන වලින් සන්තරපණය කරලා නවත්තනවා. ඉතින් මේ කැලෑවේ ඉන්නවා තනියම හැසිරෙන රජෙක්. මේ රජුරුව මේ ප්‍රදේශය ඇවිදිනකොට රජුරුවන්ට තේරෙනවා මෙතන මිනිස්සෙක් ඉන්නවා. තව ටිකක් හොයලා බලනකොට රජුරුවන්ට දැනෙනවා මෙතන කාන්තාවක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ රජුරුව කතා කරනවා. ඊට පස්සේ ඇයත් කතා කරනවා. ඇය එක්ක කතා කරනකොට ඇය කියනවා මට එළියට එන්න බෑ. මම මේ වගේ කුෂ්ඨ රෝගයකින් පෙළෙනවා. ඒ නිසා මම එළියට එන්නේ නැහැ. රජුරුව කියනවා ඔය කුෂ්ඨ රෝගේ මටත් තිබුණා. ඔය කුෂ්ඨ රෝගේ හැදුන නිසා තමයි මමත් කැලේට වෙලා ඉන්නේ. හැබැයි එක්තරා කෝලිය වෘක්ෂයක් ආශ්‍රය කරගෙන තමයි මම ජීවත් වුනේ. ඒ කෝලිය වෘක්ෂයේ කොළ මුල් පොතු කාලා බීලා තමයි මට සනීප වුනේ. ඒ නිසා ඔබව සනීප කරන්න අවශ්‍ය නම් මට පුළුවන්. ඇය කියනවා ඔබ එහෙම කිව්වට මට පිළිගන්න බෑ. මම ශාක්‍ය කුමාරිකාවක්. මගේ වංශය අපවිත්‍ර කරන්නේ නෑ මම. මට ඔබ රජෙක් කියන එක විශ්වාස නැහැ. කියලා මේ කුමාරිකාව රහස් වචන කීපයක් පිට කරනවා. දැන් හමුදාවකක් තියෙනවා රහස් වචන. රජවරු අතරක් තියෙනවා රහස් වචන. ඇය මේ රහස් වචන කීපේ ප්‍රකාශ කරනකොට රජුරු ඒකට උත්තර දෙනවා. ඒ වෙලාවේ තීරණය කරනවා එහෙනම් රජෙක්. ඒ වෙලාවේ ඇය අඬ ගහගෙන කෝලිය වෘක්ෂය ගාවට ගිහිල්ලා ඒ බේත් හේත් හදලා දීලා ඇය සනීප කරනවා. සනීප කරලා ඒ දෙන්න විවාහ වෙනවා. මේ රජුරුව කලින් විවාහ වෙලා එයාට දරුවෝ එහෙම ඉන්නවා. දරුවන්ට කලක් යනකොට ආරංචි වෙනවා අපේ රජුරුව අපේ තාත්තට සනීපයිලු. මහා පෙරහැරක් හදාගෙන එනවා රජුරුව එක්ක යන්නේ. රජුරුව කියනවා මං එන්නේ නැහැ. මම සැප විඳිනවා දකින්න ඕන නම් මේ කෝලිය ගහ ආශ්‍රය කරගෙන මට නගරයක් හදලා දෙන්න. ඊට පස්සේ මෙතන නගරයක් හදලා දෙනවා පුතාලා ටික. ඒ නගරේ ශාක්‍ය කුමාරිකාවත් එක්ක මේ දෙන්න ජීවත් වෙනවා. ඒ දෙන්නගෙන් ඇති වෙන પરම්පරාව තමයි කෝලිය પરම්පරාව. මෙහෙම තමයි ශාක්‍ය වංශයයි කෝලිය වංශය දෙක උපදින්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ කාලේ යනකොට මේ પરම්පරා දෙක බොහොම වැඩිලා බොහොම ජනගහනයක් මේගොල්ලෝ අතර ඉන්නවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ මේ රෝහිණී ගඟ ආශ්‍රය කරගෙන ගඟේ දෙපැත්තේ. ඉතින් කාලාන්තරයක් යනකොට මේගොල්ලෝ ඔක්කොම ගොවියෝ ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ ගඟේ වතුර අඩුයි. ඉතින් මේ ගඟ දෙපැත්තේ ඉන්න පිරිස නෑදෑයෝ බව දන්නවා. හැබැයි කවුරුවත් මේ අඩු වෙලා තියෙන වතුර බෙදාගෙන ගොවිතැන් කරන්න කැමති නෑ. දෙගොල්ලගේම කැමැත්ත වතුර අපට විතරයි. ඕගොල්ලන්ට ඕනේ නෑ. කෝලිය වංශිකයෝ ඒ වෙලාවේ කියනවා අපිට වතුර ඕනේ. අපි දෙන්නේ අපි ගොවිතැන්පත් කරාම ඕගොල්ලෝ ඇවිල්ලා අපට මුදල් ගෙවලා රන් රිදී ගෙවලා අපෙන් අරන් ධාන්‍ය අපෙන් ගෙනහිල්ලා ඕගොල්ලෝ කාලා ජීවත් වෙන්නේ. මේකට එක්කෙනෙකුට කේන්ති යනවා. මේ රජවරු නෙමෙයි මෙතන ඉන්නේ කම්කරුවෝ ටික. කේන්ති ගිහිල්ලා ඉතින් අපේ වගේම වචන හරඹයක් ගිහිල්ලා එක්කෙනෙකුට කේන්තිය පාලනය කරගන්න බැරුව එක්කෙනෙකුට පහරක් ගහනවා. ගහන කෙනා වැටෙනවා එයා නැගිටලා අනිත් කෙනාටත් ගහනවා. දැන් මෙතනින් තමයි මේ ගැටුම ආරම්භෙන්නේ. දැන් කම්කරුවෝ ටික කොහොම හරි ගැටුම ආයේ निराකරණය කරගෙන ගිහිල්ලා නමුත් රජවරු ගාවට ගිහිල්ලා මේක ටිකක් වැඩි කරලා තමයි කියන්නේ. දැන් දෙගොල්ල යුද්ධයට සූදානම්. ඉතින් මේ දෙගොල්ලම මේ ගැටුම ඇති වෙලා සංවිධානය වෙලා දැන් යුද්ධයකට ඇවිල්ලා ගඟ දෙපැත්තට වෙලා යුද්ධ කරන්න. මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ බුද්ධත්වයේ ලැබලා
මේ දීර්ඝ කතාවක් බොහොම කෙටියෙන් සඳහන් කරන්න. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දකිනවා මේ දෙගොල්ල යුද්ධ කරගන්නවා කියලා කියන්නේ දෙගොල්ලම නැතුව යනවා. දැන් අපි නම් යුද්ධයක් දැක්කහම අනිවාර්යෙන් ජය ලැබෙන පිරිසක් ඉතුරු වෙන්න ඕනේනේ. මේ යුද්ධේ එහෙම නිමා වෙන්නේ නැහැ. අරගොල්ලොත් ඉවරයි මේගොල්ලොත් ඉවරයි. එහෙම යුද්ධයක් මේක. ලෝකේ කෙනෙකුට හිතන්න බැරි යුද්ධ. සඳහන් කරනවා මේගොල්ලෝ යුද්ධයේ ඒ තරම් දක්ෂයි. දඹදිවට හිටියේ මහා සටන්කාමීන් 3 දෙනයිනේ. එක්කෙනෙක් කොසල් රජු. අනිත් එක්කෙනා මහාලි ලිච්ඡවි රජෙක්. අනිත් එක්කෙනා තමයි අපි හැමෝම දන්න බන්දුල මල්ල. මේ තමයි දඹදිව හිටපු මහා සටන්කාමීන් 3 දෙනා. මේ 3 දෙනා ඉස්මතු වෙලා පේන්නේ අරගොල්ලෝ සටන් කරන්නේ නැති හින්දා. නැත්තම් ලෝකේ පහළ වෙච්ච අතිවිශිෂ්ටම සටන්කාමීන් තමයි මේ ශාක්‍ය වංශයේ කෝලිය වංශිකයෝ. නමුත් මේ දෙගොල්ල ප්‍රාණඝාත කරන්නේ නැහැ. හැබැයි ඒක තීරණය වෙන්නේ පස්සේ. අර වෙලාවේ ප්‍රාණඝාත කරන්න ලෑස්ති වෙනවා. මේ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන තීරණය ආයෙ පස්සේ එන්නේ. මේගොල්ලෝ ඒ තරම් දක්ෂයි. ඉතින් සඳහන් කරනවා මේ අටුවාවේ එහෙම ශාක්‍ය රජ කෙනෙක් කෝලිය රජ කෙනෙක් යුද්ධයට අවතීර්ණ වුණාම පිටේ එල්ලලා තියෙන කූඩෙට එකපාර ඊතල දහස් ගාණක් දානවා. දුන්නින්නේ විදගන්නේ. මේ අත දුනු කූඩෙන් දුන්නක් ඊතලයක් ගන්නවත් දුන්නට තියලා මුදා හරිනවත් මේ අත යනවා එනවා පේන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. හිතන්න තියෙන්නේ අපි මේ විදුලි පංකාවේ තටු කැරකෙනවා අපිට පේන්නේ නැහැ. ඒ වගේ තමයි මේගොල්ලන්ගේ අත යනවා එනවා පේන්නේ නැහැ. විනාඩි ගණනක් ඇතුළත ඊතල දහස් ගණනක් හිස් වෙනවා. ඒ තරම් වේගවත් කියලා සඳහන් කරන යුද්ධය. ඒක හොඳටම පැහැදිලි වෙන තැනක් තමයි ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න විදුඩබ කුමාරයා ආපු වෙලාවේ. හැබැයි මේ වෙලාවේ මේගොල්ලෝ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා තීරණය කරලා ඉන්නේ. විදුඩබ වෙන වෙලාවේ. නමුත් දන්නවා දැන් අම්මවරුන්ගේ කුස ඇතුලේ ඉන්න දරු පැටව හිටන් අම්මගේ කුස කපලා ඇදලා අරන් මරනවා. ඒ තරම් විනාශයක් වෙනවා දැන්. ඒක හොඳටම දන්නවා. ඒ නිසා රජවරු කීප දෙනෙක් කතා කරනවා මේක කොහොම හරි නවත්තන්න උත්සාහ කරමු කියලා. නවත්තන්න උත්සාහ කරන යුද්ධයක් කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ යුද්ධයට යනවා මේගොල්ලන්ගේ දක්ෂතාවය කියන එක තැන. යුද්ධයට යනවා. විදුඩබගේ පිරිස ගඟේ එහා පැත්තේ ඉන්නවා. ශාක්‍ය රජවරු මෙහා පැත්තේ ඉන්නවා අරගොල්ලන්ට විදිනවා. විදිනවා කියලා කියන්නේ අට කතාවේ සඳහන් කරනවා මේ වීතල එන්නේ වැස්සක් වාගේ. විදුඩබ කියනවා දහස් ගණනක් අරන් ඇවිල්ලා ඉන්නේ යා. දුවමු මේ මොන යුද්ධ කෙරෙල්ලක්ද මේ වැස්ස වාගේ එනවා කියලා. ඒ වුණාට විදුඩබ කුමාරයාගේ පුරোহিত දන්නවා මේ ශාක්‍ය රජවරු කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. පුරোহিত ගිහිල්ලා රජුරන්ට කියනවා කලබල වෙන්න එපා. ප්‍රාණඝාත කරන්නේ නැහැ මේ රජවරු. විතරක් ශ්‍රේෂ්ඨද? විදුඩබ බහන මොන නැත්තේ ඇයි? මේ එන ඊතල ප්‍රමාණයට ඉවර ඇති අපේ මිනිස්සු. රජතුමනි ගණන් කරලා බලන්න එක මිනිහෙක් මැරිලා නැහැ කියනවා. මේ විදින්නේ බය කරන්නේ. හැබැයි විදිනවා කියලා සඳහන් කරනවා මේ කිහිල්ලට යටින් විදිනවා ඇඟේ වදින්නෙත් නෑ අතේ වදින්නෙත් නෑ. කම්පෙත්ත යටින් විදිනවා කියලා කියනවා බෙල්ලේ වදින්නෙත් නෑ කනේ වදින්නෙත් නෑ. කකුල් අතරින් විදිනවා කියනවා කලව දෙකේ වදින්න නැති වෙන්නේ. සමහර වෙලාවට සමහර ඊතල ගමන් කරනවා කෙස් අතරින් යනවා හිසට හානියක් නොවෙන්නේ. ඉතින් මේ වැස්ස වාගේ ඊතල කිසිම පුද්ගලයෙකුගේ ඇඟේ නොවදින්න බය කරන්න මේ තරම් මුදා හරින්න ඒගොල්ලෝ මොන තරම් දක්ෂතාවයක් තියෙන්න ඕනේද? ඉතින් මිනිස්සු මැරිලා නැහැ බලහම කවුරුවත්. ඒ නිසා විදුඩබ කියනවා එහෙනම් ගිහිල්ලා ශාක්‍යයයි කියනවද අහන්න කියනවා. ශාක්‍යද මරන්න කියනවා. මොකද ශාක්‍යය බොරු කියන්නේ නැහැ. එතකොට ප්‍රාණඝාත කරන්නෙත් නැහැ බොරු කියන්නෙත් නැහැ. ඒ හින්දා ශාක්‍යද කියලා ඇහුවොත් මැරුවත් ඔව් කියනවා. මේ අතර සමහර අය මේ යුද්ධයට කලින් රටින් පිට වෙලා ඉඳලා තියෙනවා. ඇතැම් අය තනකොළ සහ උණගස් අල්ලගෙන ඉඳලා තියෙනවා. බොරුවක් කියන්නේ සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කරනවා. මේ උණගස් අල්ලගෙන ඉන්න අය ගාවට ගිහිල්ලා ශාක්‍යද කියලා අහපුවාම මේගොල්ලෝ කියන මේ ශාක නෙමෙයි උණ. බොරුවක් කියවෙන්නේ නැහැ. මේ ශාක නෙවෙයි උණ. මරලා නැහැ. තෘණ තනකොළ අල්ලගෙන ඉන්න අය ගාවට ගිහිල්ලා ආපුවම ශාක්‍යද කියලා මේ ශාක නෙමෙයි තෘණ. ඒගොල්ලෝ මරලත් නැහැ. ඉතින් මේගොල්ලෝ සම්‍යක් ප්‍රයෝගයක් කරලා බේරිලා තියෙනවා.
ඉතින් පස්සේ ඒගොල්ලෝ හඳුන්වලා තියෙනවා උණ ශාක්‍යෝ සහ තෘණ ශාක්‍යෝ කියලා. එහෙම සම්‍යක් ප්‍රයෝගයක්වත් පාවිච්චි කරපු නිසා වටිනාකම ටිකක් අඩු කරලා තියෙනවා. ඒ තරම් සිල් රකින්නවා මේ අය. ඒ සිල් රකින්නෙත් අපිට හරි වටිනවා මේ කියමන්. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අපි මාසෙකට සැරයක් 8 සිල් ගන්නවා කියලා. මාසෙකට සැරයක්. ඉතින් අපි අපිට දාලා බලන්න ඕනේ එතකොට. භාග්‍යතුන් වහන්සේ අහනවා මේ ගොරබිරන් සංසාරයෙන් ගොඩ යන්න මාසෙකට සැරයක් 8 සිල් අරන් ඇත්නම් කමන්නේ නැහැ කියලා. ලැජ්ජ හිතෙනවා එතකොට. පස්සේ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට කියනවා ස්වාමීනි මුළු ජීවිත කාලයම අපි 8 සිල් ගන්නවා කියලා. එහෙමනම් ශාක්‍යයන්ට අනුමත කරලා තියෙන්නේ 8 සිල්. මුළු ජීවිත කාලෙම 8 සිල් මත. ඉතින් තථාගතයන් වහන්සේ දන්නවා අපිට එහෙම බැරි බව. නමුත් අපට දේශනා කළා මුළු ජීවිත කාලෙම පන්සිල් මත ඉන්න කියලා. ඉතින් 8 සිල් මත තබා පන්සිල් මතවත් අපිට පුළුවන් ද කියන එක ආපහු තීරණය කරන්නත් ඕනේ. එහෙමනම් අරගොල්ලෝ එක දවසක් ඒ කියන්නේ පැය 24ක් අපි 8 සිල් ගන්නවා කියලා කියන්නේ. ඉතින් අපිට මාසෙකට එක දවසක්වත් නැහැ නේ එහෙමනම්. පැය 24ක් සිල් ගන්නෙත් නැහැ අපි. උදේ ඇවිල්ලා හවස යනවා භාගයක් සිල් ගන්නවා. ඉතින් අර එහෙමත් බෑ කියනකොට භාගයක් අරගෙන මේක කොහොම ඉවර කරන්නද කියන එක පිළිබඳව ආපහු සැරයක් හිතන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ශාක්‍ය වංශයයි කෝලිය වංශයයි ඇති වෙලා මේ යුද්ධේ කෙරෙන්න ලෑස්ති වෙනකොට භාග්‍යතුන් වහන්සේ වඩිනවා. වැඩලා දෙගොල්ලටම මැද්දෙන් අහසේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේ වැඩිය බව දකින්නේ ශාක්‍ය වංශිකයෝ. දැන් යුද්ධයට සූදානම්. මෙතන සඳහන් කරනවා බුදුන් සරණ යෑම පිළිබඳවත් වචනයක් මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. ආත්ම සන්නියාතන සරණාගමනය. බුදුන් සරණ යන පළවෙනි ක්‍රමය. බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා. එහෙම කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට විතරයි කටයුතු කරන්න වෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ වැඩියක් දකින්නකොටම ශාක්‍ය වංශිකයෝ සියලුම අවියාවුද බිම දානවා. ඒ බිම දාන්නේ තථාගතයන් වහන්සේ බලාගෙන ඉන්න වෙලාවේ අපේ ඥාති පුත්‍රයාණන් වහන්සේ බලාගෙන ඉන්න වෙලාවේ අපේ ආයුධ තව කෙනෙකුගේ ඇඟට ඇතුල් කරන්න බෑ. උන්වහන්සේකට විරුද්ධයි. එහෙම කරන්නේ නැහැ කියලා තමයි ආයුධ බිම දාන්නේ. ඒ ආයුධ බිම දාන්නේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා. ඒ කියන්නේ බැරි වෙලාවත් කෝලිය වංශිකයෝ භාග්‍යතුන් වහන්සේ වැඩි බව දැක්කේ නැත්තම් ඒගොල්ලන්ගේ ඊතල මුදා හරිනවා. එක තත්පරේ ඇති ගඟේ මෙහා පැත්තේ ඉන්න කට්ටිය ඔක්කොම බිම දාන්න. එක තත්පරයයි යෝනි. අර තරම් වේගෙන් ඊතල එවනවා නම් ඉතින් රජවරු 100 ගණනක් 1000 ගණනක් ඊතල එවන්න ගියාම කොයිතරම් ප්‍රමාණයක් ඒයිද තත්පරේ හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා එහෙමනම් මැරුණත් කමක් නැහැ. එහෙමම සඳහන් කරනවා මේගොල්ලෝ ආයුධ බිම දාන්නේ මැරුණත් කමක් නැහැ. අපි කපලා ඊවත් කමක් නැහැ කියලා. කපලා ඊවත් කමක් නැහැ භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්න තැන මේ ප්‍රාණඝාත වැඩේ කරන්නේ. ඉතින් කපලා ඊවත් කමක් නැහැ කියනකොට ඒකේ මහ ලොකු බර වචනයක් ඒක. හැබැයි ඉතින් වෙලාවට කෝලිය වංශිකයෝ දකින්නවා භාග්‍යතුන් වහන්සේ වැඩිය කියලා. ඒගොල්ලොත් ඒ විදිහටම ආයුධ අතාරිනවා. ජීවිතේ පරිත්‍යාග කරන්නයි බැරි වෙලාවත් ශාක්‍ය රජුරු ආයුධ බිම දාලා නැත්තම් හැබැයි අරගොල්ලෝ දකින්නවා මේගොල්ලෝ බිම දැම්මා කියලා. එහෙනම් දැන් කෝලියන්ටත් වඩා ශාක්‍යෝ තවත් ඉහළයි වගේ මුලින් අතහැරපු නිසා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා රජවරුනි කුමක් සඳහාද දෙපිරිස එකතු වෙලා ඉන්නේ? ඉතින් නොදන්නවා වගේ අහන්නේ. ඉතින් රජෙක් කතා කරලා කියනවා ස්වාමීනි මේ සෙල්ලම් කරන්නවත් විනෝද වෙන්නවත් නාට්‍ය සංදර්ශන පෙන්වන්නවත් ගඟේ ක්‍රීඩා කරන්නවත් එකතු වුණා නෙමෙයි මරා ගන්න එකතුනේ. අහනවා මොකද කාරණාව? ගඟේ වතුර බෙදා ගන්න. භාග්‍යතුන් වහන්සේ අහනවා ප්‍රශ්න තුනයි අහන්නේ. යුද්ධය ඉවරයි. මහරජවරුනි ජලය කොච්චර වටිනවද? ස්වාමීනි වටිනකමක් නැහැ ඒ තරම්. ඒ කාලේ ඒ තරම් ජලය තියෙනවා. ඉතින් මේ ගඟේ ජලය කියලා ඒ තරම් වටිනකමක් නැහැ. පටවීන්ද්‍රිය ජාතකයේ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ කම්කරුවනේ ගිහිල්ලා ਉਹ දෙගොල්ලන්ට මේ කීවේ ගැටුමක් ඇති වුණා කියලා. රජවරු හැටියට ඕගොල්ලෝ හොයලා බැලුවේ නෑනේ ගැටුම කොහොමද කියලා.
මොකද මේ අනුන් කියන දේවල් අහලා හරියට කාරණා හොයා බලන්න නැතුව කටයුතු කරන එකේ වැරද්ද මේ ජාතක කතාවෙන් පැහැදිලි කරනවා. ඊට අමතරව ලටුකික ජාතකයත් මෙතනදී දේශනා කරනවා. ඒ කියලා කියන්නේ පුද්ගලයා කොච්චර ප්‍රබල වුණත් ඊටාම දුර්වලයෙකුට ඕනෑම ප්‍රබල පුද්ගලයෙක් බිම දාන්න අවස්ථාවක් එනවා. ඒ ඕනෑම ප්‍රබල පුද්ගලයෙක්ගේ දුර්වල තැනක් තියෙනවා. ලටුකික ජාතකයේ සඳහන් කරන්නේ විශාල හස්ති රාජයෙක් මරනවා වටුවෙක්. ඉතින් වටුවෙක් කොහොමද හස්තියෙක් මරන්නේ? ඒ කියන්නේ අති ප්‍රතාපවත් පුද්ගලයාගේ දුර්වල තැන හොයා ගන්නවා. මේ කාරණාවත් පැහැදිලි කරලා දෙනවා. ඊළඟට දේශනා කරන රුක්ක ධම්ම ජාතකයේ මේ කළු සිංහෙක් පිළිබඳව කතාවක්. කළු සිංහය ගැන අපි අහලා නැති වුණාට ධර්මයේ සිංහ වර්ග 4ක් ගැන දේශනා කරනවා. ඒ අතර කළු සිංහය පිළිබඳව දේශනා කරනවා. ඒත් මේ සොයා බලන්න නැතුව ඇති කරගත්ත කලහය පිළිබඳව කතාවක්. මේ කාරණාව දේශනා කරලා වට්ටක ජාතකයක් දේශනා කරලා ජාතක කතා 5ක් මෙතන දේශනා කරනවා. මම ඒකයි මුලින් සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මොන තරම් ධර්ම කාරණා වලින් පිරෙනවද කියලා. ඒ සියල්ලම දේශනා කරලා ඉවර වෙලා මේ දෙගොල්ලටම භාග්‍යවතුන් වහන්සේ අත්දණ්ඩ සූත්‍ර දේශනාව දේශනා කරනවා. මේ දේශනාව අහලා සමහර අය මගපල් ලබනවා. බොහෝම ප්‍රසාදයටපත් වෙනවා. සිද්ධාර්ථ ගෞතමයන් අපි දෙගොල්ලගෙම මුදුන් මල්කඩ අපි ගාව හිටියනම් මේ වෙනකොට රජුන් දහසක් පිරිවරාගත්ත සක්විති රජෙක් මේ ඉන්නේ. අපි ගාව හිටියනම් අපි මෙයා පිරිවරාගත්ත අය රජුන් දහසක් පිරිවරාගත්ත සක්විති රජෙක්. නමුත් අද සක්විති රජ අතහැරලා ගියා. නමුත් අද උන්වහන්සේ සක්විති රජ වුණා නම් සතර මහා දීපයට අධිපති විතරයි වෙන්නේ. නමුත් අද කොච්චරකට අධිපතිද? සක්වලවල් කෝටි ලක්ෂයකට අධිපති. සක්වලවල් කෝටි ලක්ෂයක් කියලා කියන්නේ සක්වලකට තියෙනවා ලෝක 31ක්. රූපී අරූපී බ්‍රහ්ම ලෝක 20යි, දිව්‍ය ලෝක 6යි, අපායවල 4යි, මනුෂ්‍ය ලෝක 1යි. 31යි. එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි. එහෙනම් අති උත්තමයන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය ඇතුලේ ඉරවල් කෝටි ලක්ෂයක් පායනවා, හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. මේ තමයි රාජ්‍ය, සම්මා සම්බුද්ධ රාජ්‍ය. මේ තරම් අති උත්තමයන් වහන්සේ දැන් සම්මා සම්බුද්ධ රාජා. එහෙනම් අදත් අති උත්තමයන් වහන්සේ පෙරටු කරගෙන රජවරු සිටිය යුතුයමයි කියලා තීරණය කරනවා. තීරණය කරලා ශාක්‍ය වංශිකයෝ රජවරු 250කුත්, කෝලිය වංශිකයෝ රජවරු 250කුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරනවා. මේගොල්ලෝ රාජ්‍යකම් කරන විවාහ වෙලා ඉන්න රජවරු. නමුත් රාජ සම්මතයෙන් එන නිසා මේ කාටවත් කියන්න බෑ අපට බෑ වෙන කෙනෙක් යවමු කියලා. මේ 250ම පැවිදි කරනවා. මේගොල්ලෝ බුදුන් පිරිවරන්න නෙන්නේ. පැවිදි වෙනවා 250ම. පැවිදි වුණාට මේගොල්ලෝ ගාව පැවිද්දට කැමැත්තක් නැහැ. ඉතින් කොච්චරවත් රාජ්‍ය පිළිබඳව කල්පනා කරනවා, බිරිඳ පිළිබඳව කල්පනා කරනවා. බිරිඳවරු තව මේ මදුවට පණිවිඩත් වෙනවා. මහානකමේ නම් ඉන්න එපා. අපිට ඕගොල්ලෝ නැතුව මේ ගෙවල් වල ඉන්න හරි කරදරයි. කොහොම හරි ගෙදර එන්න කියලා මේගොල්ලෝ පණිවිඩ වෙනවා. එහෙම පණිවිඩ එවන්න තව ශාසනික ඇල්ම තව අඩු වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ මේගොල්ලන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන හැටි. එක දවසක් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා මේ භික්ෂුන් එක්ක සාකච්ඡා කරනවා, මුකුත් දන්නේ නැහැ වගේ. සාකච්ඡා කරලා මේ ඇයිට හිමාලය පිළිබඳව කරුණු පැහැදිලි කරලා කුණාල පොකුණ පිළිබඳව දේශනාවක් කරනවා. අති ආශ්චර්යමත් දේශනාවක්. මේ කුණාල පොකුණ පිළිබඳව දේශනාව කරලා ඉවර වුණාම මේ භික්ෂුන් වහන්සේලාට පුදුම කුතුහලයක් තියෙන දැන් කුණාල පොකුණ බලා ගන්න තිබුණා මොන තරම් වටිනවද කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා කට්ටියම හරි තැනට ඇවිල්ලා. ඒ වෙලාවේ අහනවා මහණෙනි කැමතිද කුණාල පොකුණ බලන්න යන්න? ඒ වෙලාවේ මේගොල්ලෝ සඳහන් කරනවා ස්වාමීනි යන්න නම් පුදුම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වුණාට ඉතින් අපි යන්නේ කොහොමද? අපිට 이르දියක් නැහැනේ. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ මතක් කරනවා මහාන යන්න අවශ්‍ය නම් මම එක්ක යන්න. මගේ 이르දියෙන් සියලු දෙනාම එක්ක යන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් හැමෝම
එක සිතින්ම කැමති වෙනවා එහෙනම් ස්වාමීනි වඩිමු කියලා. භාග්‍යතුන් වහන්සේගේ 이르දීන් මේ 500ම අහසින් එක යනවා. හිමාල පර්වතයේ මුදුනට පර්වතයේ පල්ලෙහා තියෙන භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500ක් එක්ක අහසේ වැඩ ඉන්නවා. මහා හංස රාජේ පියුම් විලක් හොයාගෙන යන්නාසේ බිම් බලා සිටින්නන්ට අතිශය ආශ්චර්යමත් දර්ශනයක් මේක. අහසේ රැඳිලා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්න වෙලාවේ භික්ෂුන් වහන්සේලාට පේනවා මේ හිමාලය කොයි තරම් ආශ්චර්යජනකද. අපිට නම් තියෙන්නේ රත්තරන් ටිකක් මාලයක් වලල්ලක් මුද්දා සඳහන් කරනවා හිමාලයේ මුදුනේ රන් පර්වත තියෙන්නේ. හිමාලයේ මුදුනේ රත්තරන් පර්වත, රිදී පර්වත, මණික් පර්වත, මේ වගේ රන් රිදී මුතු මණික් පර්වත තමයි තියෙන්නේ. මේ පර්වතයන් ඇති අති අලංකාර වූ ගල්තලා ඇති ඊටා විශේෂ වූ පොකුණු සහිත මේ පොකුණු පිරිවරාගත්ත කුණාල පොකුණු සහිත තාම සුන්දර දර්ශනයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ දර්ශනෙත් දැකලා මේගොල්ලන්ට බොහොම ප්‍රියයි. භාග්‍යතුන් වහන්සේ යොදුන් 60ක් විතර පළල ගල් තලාවක් මත යොදුන් 7ක් උස සල්ගහක් මුල තවත් යොදුන් 3ක් පළල සිරියල් යහනාවක් මත වැඩ හිටියා කියලා සඳහන් කරලා. ඉතින් යොදුන් 7ක් යොදුනක් කියලා කියන්නේ සතපුම් 16ක් කියලා අපි සඳහන් කරන්නේ. යොදුන් 7ක් මේ සල්ගහ උසයි. එතන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳගෙන අර භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මේ ආශ්චර්ය බලන්න ඔබලා දන්නේ නැති ගහක් කොළක් සතෙක් සිව්පාවෙක් මේ පොකුණක මාළුවෙක් අඳුරන්නේ නැති කෙනෙක් දැක්කොත් මගෙන් අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලාට ඒවා බලන්න දීලා උන්වහන්සේ වේක ගන්නවා. ඉතින් මේගොල්ලෝ ප්‍රශ්න ගොඩක් අහනවා. සියල්ලටම උත්තර දෙදී ඉන්න වෙලාවේ කුරුල්ල දෙන්නෙක් එනවා. කුරුල්ල දෙන්නෙක් එනවා. මේ කුරුල්ල දෙන්නගේ හොටේ තියෙන කෝටු කෑල්ල. දෙන්නම කෝටුව අල්ලගෙන ඉන්නේ. මේ කෝටුව උඩ වහලා ඉන්න කුරුල්ලෙක්. කියන්නේ කුරුල්ලා මේ කෝටුව උඩ නංගගෙන මේගොල්ලෝ යනවා. මේක දැකලා භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ කුරුල්ලා අනික් කුරුල්ලන්ගේ රජුරුව වෙන්නේ නේද කියලා ඇහුවා. මේ කුරුල්ලා වට කරගෙන ඉන්නවා කිරිල්ලියෝ 48 දෙනෙක්. යනකොට යන්නේ කිරිල්ලියෝ 4 දෙනෙක් යටින් යනවා, කිරිල්ලියෝ 4 දෙනෙක් උඩින් යනවා, කිරිල්ලියෝ 4 දෙනා දෙගොල්ලක් පිටුපසින් සහ ඉස්සරහින් යනවා, 4 දෙනා දෙපිරිසක් දෙපැත්තෙන් යනවා. එතකොට කිරිල්ලියෝ 48ක් විතර මෙයත් එක්ක යනවා. කැම අරගෙන යනවා කොටසක්. ඉතින් මේ රජ්ජුරුව වෙන්දයි මේගොල්ලෝ පිරිවරාගෙන යන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ඔය වංශය මගේ වංශයක්. මගේ ප්‍රවේණියක් ඔය තියෙන්නේ. අතීතයේ මමත් ඔතන හිටියා. මේ තමයි කුණාල සකුණ රාජා. කුණාල කුරුල්ලන්ගේ රජුරු මේ ඉන්නේ. ඉතින් කුණාල සකුණ රාජා පිරිවරාගෙන එයාගේ පිරිස යනවා. හැබැයි මහණෙනි එදා ඕක මගේ ප්‍රවේණිය වෙලා මම මෙහි රජුරු වෙච්ච දවසේ ඒක ඊට වඩා ඉතාම ආශ්චර්යයි. මම අරගෙන මේ මගේ සේවක කුරුල්ල දෙන්න පියාඹනකොට කිරිල්ලියෝ 500ක් යටින් ගිල්ලෙනවා කියලා සඳහන් කරනවා. අපේ රජතුමා බැරි වෙලාවත් වැටුනොත් අපේ අත්තටු මත රැඳේවා කියලා. ඒ තරම් රජුරවන්ට ආදරෙයි. තව කිරිල්ලියෝ 500ක් උඩින් යනවා. ඒ යන්නේ රජුරවන්ට අවුව වැටෙන්න දෙන්නේ නැතුව. වැස්සොත් තෙමෙන්න දෙන්නේ නැතුව, අවුවෙන් පීඩා වෙන්න දෙන්නේ නැතුව තමයි මේ 500 අත්තටු හේතු වෙන්න තමයි පියාසර කරන්නේ. පියාඹන්නේ. තව 500ක් ඉස්සරහින් යනවා මේ කැලෑවේ ඉන්න සත්තු අල්ලන්න ආපු වැඩි පුරුෂයෝ කොළු ගැටව් ගල් පොළු දාලා ගැහුවොත් රජුරවන්ට කරදර වෙයි කියලා අපි මරුණත් කමක් නැහැ රජු බේරෙන්න ඕනේ කියලා තමයි ඒ 500 ඉස්සරහින් යන්නේ. තව 500ක් පිටිපස්සෙන් එනවා විවිධ කෑම බීම ಜಾති පළතුරු ಜಾති අරගෙන. රජුරවන්ට යම් තැනක මහන්සියක් දෙන්නවා ඉක්මනට කෑම සහ බීම දෙන්න. තව 500 දෙපැත්තෙන් යනවා මේ සීත සුළං ආදීන් දූවිලි ආදීන් රජුරව ආරක්ෂා කරන්න. මට එදා මෙන්න මේ තරම් ආරක්ෂාවක් තිබුණේ. ඉතින් මේ කාරණාව සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ කුණාල ජාතකයේම දේශනා කරනවා. මේ භික්ෂුන් වහන්සේලාට මෙතනදී.
ඉතින් කුණාල ජාතකයේ ගාථා 300කින් යුක්තයි. ඉතින් ආශ්චර්යමත් ජාතක කතාවක් කියවලා දැනගන්න එක තමයි වටින්නේ. හැබැයි ඉතින් කියවහම හිතෙනවා කාන්තාවන්ට මේ තරම්ම බැන්නද කියලා. ඒකට තමයි කුණාල ජාතකයේ දේශනා කරන්නේ අර භික්ෂූන් වහන්සේලා තුල කාන්තාවන් පිළිබඳව තියෙන ඇල්ම නැති කරන්නයි මේක දේශනා කරන්නේ. එතන සඳහන් කරනවා මහණ මං පිරිවරාගෙන 3500ක් මේ කිරිල්ලියෝ ජීවිත පරිත්‍යාගයෙන් මං පස්සෙන් එන්නේ. ඒනට මං කවදාවත් වසඟයට නම් ගියේ නෑ. කතා කරන්නේ චෞර කෙල්ලෙනි, සොර කෙල්ලෙනි කියලා මේ කිරිල්ලියන්ට කතා කරන්නේ. මේ කාරණාව දිගට පැහැදිලි කරනවා. ඒක මම කියේ දේශනාවකට ගොනු කරනවට වඩා කියවලා දැන ඉගෙන ගන්න එක හරි වටිනවා. එදත් මම ඒ වසඟයට වැටුන්නේ නැහැ කියලා දේශනා කරනවා. දේශනා කළා කුණාල ජාතකයේම දේශනා කළ ඉවරචාම් මේ භික්ෂුන් වහන්සේලා තුල ස්ත්‍රීන් පිළිබඳව තිබෙන අර ලොල්කම නැත්තරම නැතුව යනවා. නැතුව ගිහිල්ලා මේගොල්ලෝ සියලු දෙනාම 이르දීන් සහිතව මගඵල ලබනවා 500ම. 이르දීන් සහිතව මගඵල ලැබලා බුදු පියාණන් වහන්සේට වැඳලා සෝවාන් මාර්ගඵලය ලබන්නේ. භාග්‍යතුන් වහන්සේට වැඳලා ඉන්න වෙලාවේ තමයි තථාගතයන් වහන්සේ කපිලවස්තුවට වඩින්නේ. ආපහු මහා වනයේට වඩිනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයෙන් හිමාලයට ගියපු අය දැන් තම තමන්ගේ ආශ්චර්යයෙන් එනවා. ඇවිල්ලා බොහෝම ඉඩ තියෙන තැනක භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් මේ භික්ෂූන් වහන්සේලා දකින්න අති විශාල පිරිසක් එකතු වෙනවා. දැන් මේ තමයි සමාගමේ සිද්ධ වෙන්න සැලැස්ම හැදෙන තැන. ඒ නිසා එක තැනක වැඩ ඉන්නහම මේ භික්ෂූන් වහන්සේලා 500ම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා නිසීදන ටික එළලා භාග්‍යතුන් වහන්සේ ළඟ බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේගොල්ලන්ට මුලින් දුන්න කර්මස්ථානය තාම පිරිහිලා නැහැ. නොපිරිහුණු කර්මස්ථාන දැන් තියෙන නිසා ඉදිරි මාර්ගඵල තුනම මේගොල්ලන්ට ඉතා ඉක්මනින් ලබනවා. පෙර මහ පින් ඇති අය ඉතිරි ඵල තුනම ඉතාම ඉක්මනින් ලබන නිසා මේගොල්ලන්ට කර්මස්ථානය කියලා දෙනවා. මේ සියලු දෙනා වහන්සේම තීරණය කරනවා තථාගතයන් වහන්සේ සෝවාන් වෙච්ච අපි සෝවාන් මාර්ගයේ විතරක් නවත්තන්නේ නැතුව ඉතුරු මාර්ගඵල තුන සම්පූර්ණ කරගන්න අපට කර්මස්ථානයයි මේ කියලා දුන්නේ. කර්මස්ථානයේ දැනගෙන තව තවත් ප්‍රමාද වෙන එකේ තේරුමක් නැහැ කියලා සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට පිළිවෙලින් වන්දනා කරලා පිටත් වෙලා යනවා. තම තමන්ට සුදුසු තැන්වල වාඩි වෙන්න. ඈතට යනවා නෙමෙයි. මේ මහා වනේමයි ඉන්නේ. සුදුසු තැන්වල වාඩි වෙන්න යනවා. 500ම පිටත් වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ තීරණය කරනවා මේගොල්ලෝ ගියා වගේම ආපහු වෙනවා. දැන් මේ ආපහු වෙනකොට තමයි මේ මහා සමාගමේ සිද්ධ වෙන්නේ. ඒ නිසා විශාල පිරිසකට රැස් වෙන්න පුළුවන් තැනකට මම යන්න ඕනේ කියලා ඊටාම ඉඩ තියෙන තැනකට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ බොහොම පහසුවෙන් වැඩ ඉන්නවා. කර්මස්ථාන අරගෙන ගියපු භික්ෂුන් වහන්සේලා ගිය පිළිවෙලින්ම ආපහු එනවා. හරියට මල් පිපෙනවා වගේ. ගිහිල්ලා නිසීදනේ එළලා වාඩි වෙලා කර්මස්ථානයේ සිහි කරනවා විතරයි අරිහත් වේ ලබනවා. මේ එන්නේ රහත් බව අරගෙන ස්වාමීනි මම රහත් වුණා කියලා කියන්නේ. 500 වෙනි එක්කෙනා ගිහිල්ලා වාඩි වෙනකොට පළවෙනි එක්කෙනා රහත් වෙලා නැගිටලා. ඉතින් පිළිවෙලට එනවා. ඇවිල්ලා මේ කාරණාව අදට ඉතාම විශේෂයි. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වැඳලා මේ රහතන් වහන්සේ පිටිපස්ස හැරිලා බලනවා කවුරුවත් ඉන්නවද කියලා. ඇයි කවුරුවත් ඉන්නවද කියලා බලන්නේ? තව කෙනෙක් ඉන්නවා නම් ස්වාමීනි මම රහත් වුණා කියලා කියන්නේ. එතකොට මොන තරම් නිහතමානීද මේ 500ම එකට රජකම් කරපු අය. වැලි කෙලියේ ඉඳලා අම්මගේ කුසෙන් එළියට ආපු තැන ඉඳලා එකට ජීවත් වෙච්ච අය. නමුත් Taman ලබාගත් උතුම් ඵලය කියන්න කැමති නෑ තව කෙනෙක් ඉන්න තැන. ඒකෙන් පැහැදිලි වෙනවා මේ ශාසනයේ අල්පේච්ඡතාවය කියන එක කොතනද තියෙන්නේ කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේ නම් කියන්නේ නෑ. ඉතින් රහත් වෙලා නැත්තම් මගඵල ලැබලා නැත්තම් මම මාර්ගඵලලාභී මම රහත් වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියමනින්ම තේරුම් ගන්න තියෙන්නේ එහෙමනම් මොකවත් නෑ කියන කාරණාව. ඉතින් පළවෙනි රහතන් වහන්සේ වන්දනා කරලා බලනකොට අනික් එක්කෙනා ඇවිල්ලා. උන්වහන්සේත් නිසීදනේලා කල්පනා කරනවා අපි දෙන්න විතරයි ඉන්නේ කියලා පස්සේ හැල්ල බලනකොට අනික් එක්කෙනා ඇවිල්ලා. ඉතින් 500ටම කියාගන්න හම්බෙන්නේ නෑ. 500ම වන්දනා කරලා බලාගෙන ඉන්නවා කියාගන්න හම්බෙන්නේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් මේ 500 දෙනාම ආවේ
ආවේ රහත් වෙලා. මේ රහතන් වහන්සේලා ගාව සිතුවිලි කීපයක් තියෙනවා කියලා සඳහන් කරනවා. එකක් තමයි සිතුවිලි දෙකයි තියෙන්නේ. වෙන මුකුත් සිතුවිලි නෑ උන්වහන්සේලාට. ඒ වෙලාවට කියන්නේ දිගට දරන සිතුවිලි දෙකයි තියෙන්නේ. එකක් තමයි මා ලැබූ අරිහත්වය. අනෙකුත් සියලුම සදේවක ලෝකයට වහ වහ අවබෝධ වේවා කියන සිතුවිල්ල තියෙනවා. ඊළඟට නිධානයක් හම්බුන කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ මට නිධානයක් හම්බුණා කියලා. ඒ වගේ මම ලැබූ ඵලය වෙන කිසිවෙක් නොදැන ගනිත්වා. මේ තමයි සිතුවිලි දෙක. මම ලැබූ අරිහත්වය අනිකුත් සියලුම සදේවක ලෝකයා වහ වහ දැනගනිත්වා. නමුත් මා ලැබූ ඵලය වෙන කිසි කෙනෙක් නොදැන ගනිත්වා. මම රහත් වෙලා බව කවුරුවත් දැනගන්න එපා කියන සිතුවිල්ල තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී තව කරුණු රාශියක් අනාවරණය වෙනවා මේ සූත්‍ර දේශනාවේ. දැන් මේ භික්ෂූන් වහන්සේලා 500 බලන්න තමයි මේ මහා සමය එකතු වෙන්නේ. මේ 500 බලන්න. කොයි තරම් එකතු වෙනවද මේ පිරිස රහත් වෙලා භාග්‍යතුන් වහන්සේ ගාවට එනකොට 10000ක් සක්වලවල දෙවියෝ එළියට බහිනවා. ඉතින් සක්වලවල් 10000ක දෙවියෝ එළියට බහිනවා කියලා සඳහන් කරාම අති විශාල පිරිසක් රැස් වෙනවා. ඒ නිසා ඒක දැනගෙන තමයි භාග්‍යතුන් වහන්සේ ඉඩ ඇති තැනකට වැඩම කරන්නේ මේ පිරිසට රැස් වෙන්න. ඉතින් එහෙමනම් මේ 500ක් බුදුන් පිරිවරාගෙන හිටියේ මෙතන විතරද? එමන වෙන තැන්වලත් භාග්‍යතුන් වහන්සේ නිරන්තර නිත්‍ය පරිවාර සේනාව 1250ක්. ඇයි මේගොල්ලෝ ඒ පිරිස බලන් එළියට බැස්සේ නැත්තේ? කියන ප්‍රශ්නේ එහෙනම් අපිට ඇති වෙන්න ඕනේ. මේ 500 අති විශේෂයි. ඒ කියන්නේ සියලුම වැඩ කටයුතු පසෙක දාලා දැක බලා වන්දනා කරගත යුතු 500ක් මෙතන ඉන්නේ. ඒ නිසානේ 10000ක් සක්වලවල් වලින් එළියට බහින්නේ ඒ දෙවිවරුන්ට වැඩ නැතුවද? වැඩ කියන්නේ ඒගොල්ලන්ට තියෙන අප්‍රමාණ වූ කාම සම්පත්. අපිට තියෙන වගේ සම්පත් නෙමෙයි. ඒ සියලු සම්පත් අතහැරලා සතපුම් කෝටි ගණන් ඈත ඉඳලා මේ සක්වලවල් වල ඉඳලා මේ මංගල සක්වලේ මහා වනයේට එළඹෙන්නේ මොන තරම් විශේෂ කාරණාවක් හින්දාද? සඳහන් කරනවා මේ 500 ඒ තරම් ලස්සනයි කියලා. මේ රහතන් වහන්සේලා ඒ ලස්සනයි කියන ඇරෙන්න වර්ණනා කරන්න බෑ. තරම්ම ලස්සනයි ශාක්‍ය වංශිකයි කොළිය වංශිකයි. භාග්‍යවතුන් වහන්සේගේ ලස්සන කිසි කෙනෙකුට සඳහන් කරලා ඉවර කරන්න බෑ. මුළු ජීවිත කාලයම අති උත්තමයන් වහන්සේ දිහා බලාගෙන හිටියත් කාටවත් ඇති වෙලා නෙමෙයි මැරෙන්නේ. ඒ සිරුර බලලා මදි වෙලාමයි මැරෙන්නේ. ඒකනේ සමහර අය පැවිදි වුණේ රුව බලන්නම. රුව බලන්නම පැවිදිනේ ඒකයි. එහෙමනම් මහා මායා දේවියත් ලස්සන නැහැ. සුද්ධෝදන රජුරුවත් ලස්සන නැහැ. මහා ප්‍රජාපති ගෞතමී දේවින් වහන්සේත් ලස්සන නැහැ. යසෝදරා දේවින් වහන්සේත් ලස්සන නැහැ. භාග්‍යතුන් වහන්සේ විතරක් ලස්සන වුණාද? නැහැ. එහෙනම් අම්මත් ලස්සන වෙන්න ඕනේ. තාත්තත් ලස්සන වෙන්න ඕනේ. අට කතාවේ පැහැදිලි කරනවා මේගොල්ලන්ගේ ලස්සන වර්ණනා කරන්නේ නැත්තේ වර්ණනා කරන්න වචන නැති හින්දා කියලා. මහා මායා කියලා නම තිබ්බේ ඒකයි. මායාව. අට කතාවේ පැහැදිලි කරනවා දකින්න කෙනාට පිස්සු හැදෙනවා කියලා. ඒකයි මහා මායා කියලා නම තියලා තියෙන්නේ. ඒ තරම් ලස්සනයි. ඉතින් මේ ලස්සන ඔයින් ඇරෙන්න වෙන වර්ණනා කරලා නැහැ. ඒ ටිකම වර්ණනා නොකර මහා මායා දේවින් වහන්සේ, යසෝදරා දේවින් වහන්සේ, සුද්ධෝදන රජතු මහරජාණන් වහන්සේ ඇතුළු රාහුල කුමාරයන් වහන්සේ වර්ණනා නොකර ජනපද කල්යාණි වර්ණනා කරනවා. එහෙම වර්ණනා කරන්නේ අරාය වර්ණනා කරන්න බැරි හින්දා. ජනපද කල්යාණි වර්ණනා කරන තැන සඳහන් කරනවා රියන් 12 කුටියක් ඇතුළේ ජනපද කල්යාණියේ රාත්‍රියේ ඉන්නවා නම් කළුවරේ ඒ කුටිය ඇතුලේ තියෙන වෙන භාණ්ඩයක් ගන්න යන අපට අමුතුවෙන් පහනක් දැල්වගෙන යන්න අවශ්‍ය නැහැ. ඇගේ ශරීරයෙන් විහිදෙන කාන්තියෙන් ඒ කුටිය දහවල් වගේම රාත්‍රියත් ආලෝකමත්. පහන් දැල්වලා නැහැ. මේ ශරීරයෙන් විහිදෙන කාන්තිය.
එහෙමනම් ඉඩ තියලා තියෙනවා ජනපද කල්යාණිය මෙසේනම් මහා මායා දේවීන් වහන්සේ කෙසේ ඉන්නේ ඇද්ද කියලා. යසෝදරා දේවීන් වහන්සේ කොහොම ඉන්නේ ඇද්ද කියලා හිතාගන්න ඉඩ තියලා තියෙනවා. එහෙමනම් මේ රාජ પરම්පරා දෙක ඒ තරම් ලස්සනයි. ඒකයි නිත්‍ය පරිවාර 1250ක් හිටියත් ඒ තරම් බැබළුන්නේ නැහැ. නමුත් මේ 500 දෙනා පිරිවරාගත්ත භාග්‍යතුන් වහන්සේ කියාගන්න බැරි තරමට බැබලෙන නිසා තමයි මේ දෙවිවරු මේ භික්ෂුන් වහන්සේලා බලන්නයි මේ එකතු වෙන්නේ. ඒක සඳහන් කරනවා දෙවියන්ට අඳුරන්න බැරුව යනවා කියලා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන වෙලාවේ සංඝ පීතෘන් වහන්සේ හැටියට වැඩ ඉන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. නමුත් බුද්ධාසනේ බාර කරන්නේ ආනන්ද මහ රහතන් වහන්සේට. එනකොට රහත් වෙලා. ධර්මාසනය කියලා කියන්නේ බුද්ධාසනේ. ඒකයි මේ ආසනේ ඉඳගන්න ඒ තරම් බය. මේක බුද්ධාසනේ ධර්මාසනේ කියන්නේ. ඉතින් බුද්ධාසනේ වැඩ ඉන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. දෙවිවරු කල්පනා කරනවා රජෙක් මැරුණාම තව රජෙක් ලැබෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තව බුදු කෙනෙක් අපිට පහළ වෙලා කියලා. දැන් කවුරු දැකලාද මේ රැවටෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ දැකලා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ළඟ නැත්තම් මේ රහතන් වහන්සේලා දැක්කහම හිතාගන්න බෑ මේ කවුද කියලා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දෙදෙනා වහන්සේ ළඟ හිටියොත් තමයි අඳුනගන්න පුළුවන් වෙන්නේ අර ඉන්නේ භාග්‍යතුන් වහන්සේ කියලා නැත්තම් අඳුරන්නේ. ඉතින් දෙවිවරු කියලා කියන්නේ අපට වඩා පේන ඇහැක් තියෙන අපට වඩා ඇහෙන කනක් තියෙන දිබ්බ චක්කු දිබ්බ සෝත තියෙන අය. ඒගොල්ලන්ට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අඳුරන්න බැරි වුණා නම් අපි කොහේ අඳුරන්නද? මේ කාරණා පැහැදිලි කරලා තියෙන්නෙම මේ දෙවිවරු රැස් වෙන්නේ ඇයි කියන එක අවධාරණය කරන්න. ඉතා දීර්ඝ විස්තරයක් කරනවා මේ ස්වාමීන් වහන්සේගේ ලස්සන පිළිබඳව මෙතන. සඳහන් කරනවා මේක වර්ණ භූමියක්. වර්ණනා කළ යුතු තැනක්. අටකතාවේ සඳහන් කරනවා වර්ණනා නොකර අතහැරලා යන්න එපා. එහෙමනොත් සූත්‍රයේ තියෙන ආශ්චර්ය නැතුව යනවා. මේ භික්ෂූන් වහන්සේලාගේ රූපය පිළිබඳව වර්ණනා කරන්න පුළුවන් තරම් වර්ණනා කරන්න කියලා දේශනා කරන්න තියෙනවා. හැබැයි මේ වර්ණනාව කරන්න අපිට බෑ. ඉතින් ඒ තරම් වර්ණනා කරලා ඉවර කරන්න බෑ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේත් එහෙමයි මහා පුරුෂ ලක්ෂණ තිබුණා. නන්ද කුමාරයාත් එහෙමයි මහා පුරුෂ ලක්ෂණ තිබුණා. තවත් ඇතැම් අයට ඇතැම් රජවරුන්ට මහා පුරුෂ ලක්ෂණ 1 2 3 4 තිබුණා. ඒ කියන්නේ මේ රජවරු අතිශෝභමානයි කියන එකයි. ඒ නිසායි මෙච්චර වර්ණනා කරන දේශනා කරන්නේ. මොකද මේ දෙවිවරු රැස් වෙන්නේ මේ ලස්සන බලන්නේ. භාග්‍යවතුන් වහන්සේ පිරිවරාගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නකොට සඳු පිරිවරාගත් තරු වගේ මේ භාග්‍යවතුන් වහන්සේ නැතුව සරියුත් මහ රහතන් වහන්සේ පිරිවරාගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නකොටත් සඳු පිරිවරාගත් තරු වගේ මුගලන් මහ රහතන් වහන්සේ පිරිවරාගෙන භික්ෂුන් වහන්සේලා ඉන්නකොටත් සඳු පිරිවරාගත් තරු වගේමයි සඳහන් කරලා තියෙන්නේ. වෙනසක් කරන්න විදිහක් නැහැ. ඒතරම්ම ලස්සනයි. ඉතින් ඒ නිසා සඳහන් කරලා දීර්ඝව ඉතින් ඒ රූප సౌందර්ය පිළිබඳව පැහැදිලි කරනවා. ඊළඟට මේ භික්ෂුවට තියෙන ශක්තිය මේ භික්ෂුන් වහන්සේලා දකින්න වටින්නේ ඒකයි. එකක් ලස්සන, එකක් භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ තියෙන හැකියාව. ඒක පැහැදිලි කරන්න මෙතන අට කතාවේ පැහැදිලි කරනවා පඬිත සාමණේර ස්වාමීන් වහන්සේ ගැන කතාව. පඬිත සාමණේරයන් වහන්සේ කියලා කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. ඉතින් මේ ශාසනයේ අපි කවුද කියන කාරණාවත් මෙතන පැහැදිලි කරනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ මහා මුණ්ඩ කියන උපාසකතුමාගේ සිටුතුමා ගාව වස් සමාදන් වෙනවා. වස් කාලේ නිමා කරලා උන්වහන්සේ වඩින්න ලෑස්ති වෙනකොට සිටුතුමා උන්වහන්සේට බොහෝ පුද පඬුරු පූජා කරනවා පින්තකා. සිටුතුමාගේ නම මහා මුණ්ඩ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ගෙනියන්නේ නැහැ, පිළිගන්නවා, තියලා යනවා. අනේ ස්වාමීනි මේ තියලා ගිහිල්ලා මම මොකද මේවට කරන්නේ? මම ඔබ වහන්සේට අයිති දේවල් දැන්. ඒ වෙලාවේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා
සිටුතුමනි මේ දේවල් ගෙනහිල්ලා පරිස්සම් කරන්නේ කවුද? මේ තියෙන තෙල් ගිතෙල් මට කැප නැහැ. මේවා පරිස්සම් කරන්න මට ගෝලෙක් නැහැ. එහෙම නැති සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් මේවා ගෙනහිල්ලා පරිස්සම් කරලා අවශ්‍ය වෙලාවල් වලට ගනි. නැත්තම් ඉතින් මං ගෙනහිල්ලා කොහොම පරිහරණය කරන්නද කියලා අහනවා. ඒ වෙලාවේ මේ සිටුවරයා කියනවා ස්වාමීනි ලොකු පුතා දෙන්නම ඔබ වහන්සේට ශිෂ්‍යයා හැටියට. ඒ වෙලාවේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මට ලොකු පුතා එපා. දැන් දෙන්නම් කියලා පොරොන්දු වුණානේ. දැන් කියනවා ලොකු පුතා එපා. ලොකු පුතා එපා නම් පොඩි පුතා දෙන්න. දැන් මෙතන සඳහන් කළේ මම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අපි කවුද කියලා හැඟෙන එක අපේට දැනුණාද? සිටුතුමාට කීවා මගේ මේ බඩු බාහිර ආදිය ටික බලා ගන්න. මට ගෝලෙක් නැහැ. අපිට කීවා එහෙමනම් අපි මොකද කරන්නේ? ස්වාමීනි දින කීපයක් කල් දෙන්න මං කවුරු හරි සේවකයෙක් හොයලා දෙන්නම්. නැත්නම් කැපකරුවෙක් කොහෙන් හරි හොයලා ගෙනත් දෙන්නම්. එක්ක දරුවෝ සලකන්නේ නැති කෙනෙක්. එහෙම නැත්නම් අම්මා අප්පා නැතුව අනාථව හැදෙන දරුවෙක් මං හොයලා ගෙනත් දෙන්නම් ඔබ වහන්සේට. අපි කියනවාද මේ දොස්තර විභාගේ පාස් කරලා රැකියාව ලැබෙනකන් ඉන්න මගේ පුතා, එහෙම නැත්නම් ඉංජිනේරු විභාගේ පාස් කරලා ආරක්ෂාව අපේක්ෂාවෙන් ඉන්න මගේ පුතා ඔබ වහන්සේට දෙන්නම් කැපකරුකමට කියලා. අපි එහෙම කියන්නේ නැහැ කවදාවත්. නමුත් සිටුතුමා කියලා කියන්නේ පුතු දෙන්නයි ඉන්නේ. මහා සුමනයි චූල සුමනයි. ගත් කටට කියන්නේ ස්වාමීනි ලොකු පුතා දෙන්නම් මට ලොකු පුතා එපා කියනවා ස්වාමීනි එහෙනම් පොඩි පුතා දෙන්නම්. මේ සිටුවරයාගේ සිටු පුතා දෙන්නේ. අය මේ දැන් සිටුමාලිගාවේ එහෙනම් වැඩකාරයෝ කොච්චර ඉන්නේ නැද්ද? වැඩකාරියන්ගේ දරුවෝ කොච්චර ඉන්නේ නැද්ද? කියන්නේ නැහැ අහවල් දාසියගේ පුතා දෙන්නම් හොඳයි උසයි මහතයි කියලා කියන්නේ නැහැ කොතනවත්. මගේ පුතා දෙන්නේ. ඉතින් සුමන සාමණේරයන් වහන්සේ බාර ගන්නවා. බාර අරගෙන කෙස් බානකොටම රහත් වෙනවා. මේ වඩින්නෙත් මේ සංසාරේ සම්බන්ධතාවය නිසා. මොකද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඊටාම දුගියෙක් වෙලා ඉපදිලා හිටියා. මේ දුගී ආත්ම භාවයේදී සුමන කියන සිටුවරයාගේ අශ්වයන්ට තනකොළ කපලා තමයි ජීවත් වෙන්නේ. පසේ බුදු පියාණන් වහන්සේ නමක් මෙයාගේ පින දැකලා පිණ්ඩපාත වඩිනවා. සුමන සිටුවරයා හැමදාම මේ දන්සලක් දෙනවා. මේ දන්සලෙන් තමයි මේගොල්ලෝ කන්නේ අන්න බහාර කියන දුගියා. දන්සලෙන් කන්නේ. එදා තනකොළ මිටිය අරගෙන එනකොට පසේ බුදු පියාණන් වහන්සේ මිදුලට වැඩලා තනකොළ මිටිය විසි කරලා දුවගෙන ගිහිල්ලා පාත්‍රයට ඉබිලා බැලුවා දානේ ලැබිලාද කියලා. ස්වාමීනි තාම දන් ලැබුණ නෑ නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ නෑ කියන්නේ ලැබෙයි පුතේ කියලා කිව්වා. ඒ වෙලාවෙම ගෙට දුවලා ගිහින් පිටිදගෙන් අහනවා මගේ කෑම එක තියනවද කිව්වා තියෙනවා කිව්වා. වහාම ගේන්න අපි වාගේ දුප්පතුන් සංසාරේ දුන්නේ නැති හින්දායි මේ දුප්පත්කම. අපිට දෙන්න කෙනෙක් ඉන්න වෙලාවේ දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් තියෙන වෙලාවට දෙන්න කෙනෙක් නැහැ. අද ඒ වාග්ය උදා වෙලා තියෙනවා කියලා කෑම එක හැමෝම අරගෙන දුවගෙන ඇවිල්ලා පාත්‍රය අරන් ගිහිල්ලා ඒ පාත්‍රයට දානික පූජා කරලා ගෙනහිල්ලා පසේ බුදු පියාණන් වහන්සේගේ අතට පාත්‍රය පිරිනමලා මෙයා එක ප්‍රාර්ථනාවයි කරන්නේ. ස්වාමීනි පෙර දුන්නේ නැති නිසා මම අද අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ. ඔබ වහන්සේට මේ දාණය දුන්න පිනෙන් සංසාරේ නිවන් දක්නා ජාති දක්වාම නෑ කියන වචනේ මට අහන්න ලැබෙන්න එපා කියලා. මේකයි ප්‍රාර්ථනාව. මින් භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරනවා පුතේ ඔබේ පැතුම එසේම බුදුන්පත් වේ. ඉතින් දෙව්ලොව තමයි ඉන්නේ. අපේ බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට අමිතෝදන ශාක්‍යයන්ගේ පුතා හැටියට මහා නාම ශාක්‍යයන්ගේ පුතා අමිතෝදන ශාක්‍යයන්ගේ සහෝදරයා හැටියට උපදිනවා. ඒ නන්දක පැටලුණා වගේ හිතෙනවා. එසේ වෙතත් මේ තමයි සම්බන්ධය. ඉතින් එතකොට තමයි අනුරුද්ධ කුමාරයා. අනුරුද්ධ කුමාරයා දැන් ප්‍රාර්ථනාව කළා නෑ කියන වචනේ මට අහන්න ලැබෙන්න එපා. ඉතින් දැන් හැදිලා වැඩිලා අවුරුදු 8 10 වගේ වයස. මේ හරියට ආසයි ඔට්ටු දාන්න. සම වයස ළමයි ඔට්ටු දානවා. ඔට්ටු දාන්නේ සල්ලි මිල මුදල් නෙමෙයි. ඉතින් ඔට්ටු අල්ලන්නේ කැවුම්. කැවුම් තමයි ඔට්ටුව. පළවෙනි ඔට්ටුවත් පරාදයි, දෙවෙනි ඔට්ටුවත් පරාදයි, තුන්වෙනි ඔට්ටුවත් පරාදයි, හතරවෙනි ඔට්ටුවත් පරාදයි. පරදින්න අම්මට පණිවිඩය යවනවා කැවුම් එවන්න. හතරවෙනි පාර සේවකයා ගිහිල්ලා කැවුම් ගේන්න කිව්වා කියනවා කැවුම් නැහැ.
අම්මා කියන කැවුන්නේ නැහනේ. සේවකයා ගිහිල්ලා කියනවා කුමරුනි කැවුන්නේ නැහැ. නමුත් මෙයා දන්නේ නැහැ කියන වචනේ. එහෙනම් නැති කැවුම් ගේන්න කියනවා. අම්මා ඒ වෙලාවේ කල්පනා කරනවා මගේ පුතාට නැහැ කියන වචනේ කොහොමද උගන්වන්නේ? රන්තලිය හොදලා තව රන්තලියකින් වහලා සේවකයාට කියනවා මේක ගෙනහිලා දීපන් පුතේ කියලා. එයා අරගෙන එනකොට දෙවිවරු දීර්ඝායුෂ්කයි. උන්වහන්සේලා කල්පනා කරනවා කුමාරයාට කැවුන්නේ නැහැ. නමුත් අන්නබාර දුගියා පසේ බුදු පියාණන් වහන්සේට දානි පූජා කළ ප්‍රාර්ථනාවක් කළා නැහැ කියන වචනය අහන්න ලැබෙන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කළා පුතේ උඹේ පැතුම ඉෂ්ට වෙයි කියලා. ඒක බොරු වෙනවනේ අද හිස්තලිය ගෙනහිල්ලා දුන්නොත් දෙවිවරු 이르දිමය වශයෙන් කන්තලිය කැවුම් වලින් පිරෙව්වා. ගෙනහිල්ලා හිස්තලිය දෙනවා කුමාරයාගේ අතට. ඒ වෙලාවේ සඳහන් කරන තලිය අරිනකොටම කැවුම් වලින් හමාපු සුවඳ මුළු නගරේ මත් කළා කියලා. ඒ තරම් සුවඳයි කැවුම්. එක කැවුම් ගෙඩියක් අරගෙන යන්තම් ටිකක් කඩලා දිවේ තියාගන්නකොට රසනහර සියල්ල පිනා ගියා කියලා සඳහන් කරනවා. යාළුවන්ට කැවුම් බෙදලා බොහොම දුකසේ ගෙදර යන්නේ. ඇයි අම්මා මට ආදරේ නැහැ. ගිහිල්ලා අහනවා අම්මා පුතාට ආදරේද? අම්මා කියනවා මගේ පුතාට මං මගේ ජීවිතයට වඩා ආදරේ. මගේ පුතාට මගේ ඇස් දෙකට වඩා මං ආදරෙයි. අම්මා මට එච්චර ආදරේ නම් ඇයි මෙච්චර කල් මට නැති කැවුම් දුන්නේ නැත්තේ? මෙයයි කල්පනා මේවා නැති කැවුම්. අම්මට හිතා ගන්න බැරුව ගියා. නමුත් සේවකයා ගෙන්නලා අහනවා මොකද්ද පුතේ උනේ? ස්වාමීනි මම නම් දන්නේ නැහැ. හිස්තලිය තමයි ගෙනහිල්ලා දුන්නේ තනිය ඇරලා බලනකොට කැවුම්. අම්මා තීරණය කරනවා මගේ පුතා පුදුම පුණ්‍යවන්තයි. දෙවිවරු තමයි කැවුම් පිරෙව්වේ. එදා ඉඳලා හිස්තලිය තමයි යවන්නේ. නමුත් දෙවිවරුන්ට බෑ. දෙවිවරු තීරණය කරනවා මේකට කැවුම් දැම්මේ නැත්තම් මේ කාරණාව එදා ඉඳලා දන්න අපේ පපුව පැලෙනවා කියලා තීරණය කරනවා. ඒ නිසා හැමදාම මේ තලිය කැවුම් වලින් පුරවනවා. ඉතින් එහෙම ඉඳලා තව සාකච්ඡාවක් යනවා අයියත් එක්ක. දේව සදාන් කරන හරි දීර්ඝයි. ඉතින් සූත්‍රයේ ලස්සන වෙන්නේ ඒ කරුණු අන්තර්ගත විය යුතුයි. ඉතින් කතාවක් යනවා දෙන්නත් එක්ක. අයියා කියනවා මල්ලි ඔයා ගෙදර ඉන්නවද? මම ගෙදර ඉන්නද? අපි දෙන්නගෙන් එක්කෙනෙක් මහාන වෙන්න ඕනේ. මෙයා කියනවා අයියේ මට බෑ. මං හරීම සුකුමාලයි. ඉතින් මං ගෙදර ඉන්න. මට මහානකම බෑ. ඒ වෙලාවේ අයියා කල්පනා කරනවා බත් උපදින්නේ කොතනින්ද කියලා දන්නේ නැති මගේ මලයා ගොවිතැන් කරලා කොහේ ජීවත් වෙන්නද? මෙයා දන්නේ බත් උපදින්නේ කොහෙද කියලා. මෙයාට යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. මේ යාළුවොත් එක්ක ඉන්න වෙලාවේ දවසක් මේගොල්ලෝ බත් උපදින තැන ගැන කතාව. එක යාළුවෙක් කියනවා බත් උපදින්නේ අටුවේ. දැන් මොකද එයා දැකලා තියෙනවා අම්මා අටුවෙන් වී ගන්නවා. මෙයා කල්පනා දැන් බත් උපදිලා තියෙන අටුවේ. අනිත් එක්කෙනා කියනවා නෑ බත් උපදින්නේ අටුවේ නෙමෙයි. එයා දැකලා තියෙනවා අම්මා මුට්ටියෙන් බත් බෙදනවා. මෙයා කියනවා බත් උපදින්නේ මුට්ටියේ. දැන් එයා තර්ක කරනවා. දැන් අනුරුද්ධ කුමාරයා ওই දෙකම දැකලා නෑ. එයා හැමදාම දැකලා තියෙන පිඟානට බෙදලා දෙන කෑම එක. මෙයාගේ කල්පනාව පිඟාන හොදලා දුන්නාම පිඟානට කෑම උනනවා. නැත්නම් පිඟානෙන් කෑම හැදෙනවා කියලා. මෙයා තර්කයක් කරනවා නෑ ඔය දෙන්නම දන්නේ බත් උපදින්නේ තැටියේ. මේක අහගෙන තමයි අයියා කල්පනා කරන්නේ බත් හැදෙන හැටි දන්නේ නැති මගේ මලයා කොහොම ගෙදර ඉඳලා ගොවිතැන් කරන්නද කියලා. ඊට පස්සේ අහනවා අයියේ ගෙදර ඉඳලා මම මොනවද කරන්න ඕනේ? ඒ වෙලාවේ කියන ඉතින් කුඹුරු හාන්න ඕනේ, මඩ කරන්න ඕනේ, නියරවල් මඩ තියන්න ඕනේ, වී ඉහින්න ඕනේ, ගොයන් කපන්න ඕනේ, කොළ පාගන්න ඕනේ, බැත ගෙනලා අටුවට දාන්න ඕනේ, ඒව රකින්න ඕනේ. භාගයක් කියාගෙනවද කියන ඇති අයියේ උඹම ගෙදර හිටපන් මම මහාන වෙයි කියලා අනුරුද්ධ කුමාරයා එහෙම තමයි පැවිදි ජීවිතයට යන්නේ. ඉතින් එහෙම ආපු රහතන් වහන්සේ තමයි Tamante එදා පිහිට වුණා. කවුද අර පඬිත සාමණේරයෝ රහත් වුණාට පස්සේ බලන රහත් වෙන්න කලින් සක්වලවල් දහසක් බලන්න පුළුවන් 이르දියක් ලැබෙනවා. මේ 이르දියත් එක්ක තමයි රහත් වෙලා බලන්නේ මට මෙතෙන්ට එන්න පිහිට උනේ කවුද කියලා. කල්යාණ මිත්‍රයන්ගේ සම්බන්ධ ගොඩ නැගෙන හැටි. එතකොට දකින්නවා එදා මං අන්න භාර නම් දුගියා වෙලා ඉන්න කාලේ
සුමන සිටුවරයා දුන්න බත් පිඟාන පසේ බුදු පියාණන් වහන්සේට දන් දීලා තමයි මම මෙතෙන්ට ආවේ. එහෙමනම් සුමන සිටු දැන් කෝ කියලා බලනවා. දැන් මම සංසාර ඉවර කළා, මට උදව් කළේ ඔහුනේ. මෙතන භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිත්‍රත්වයේ දේශනා කරනවා. ජීවිතේට වතුර උගුරක් දුන්නා නම් යම් කෙනෙක් මුළු ජීවිත කාලෙම ඔහු අතාරින්න එපා කියලායි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. අපට ඕක ටික දවසයකට අමතක වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ වතුර උගුරක් දුන්නා නම් අමතක කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා තමයි මේ අති උත්තමයේ සංසාරිකුවක් මේ හොයන්නේ. බලනවා කෝ සුමන සිටු කොහෙද ඉන්නේ. එතකොට තමයි දකින්නේ ඈත ප්‍රදේශයක මහා මුණ්ඩනම් සිටුවරේකට දාව සුමන චූල සුමන පොඩි පුතානේ මහා සුමන ලොකු එක්කෙනා චූල සුමන නමින් ඉපදිලා ඉන්නවා. නමුත් පින් තියෙනවා. මට පිහිට වෙච්ච කෙනාට දැන් පිහිට වෙන්න මට හොඳටම හැකියාව තියෙනවා කියලා තමයි මහා මුණ්ඩ සිටුතුමා හොයාගෙන යන්නේ. ගිහිල්ලා වස්වසලා මේ පිහිට වෙන්න තමයි මේ ගිහිල්ලා අර රවුම හදලා තියෙන්නේ නෑ මහා සුමන මට එපා කියලා කියන්නේ ඒකයි. ඉතින් කෙස් බානකොට රහත් වෙනවා. අවුරුදු 7යි වයස. ඉතින් මේ දෙන්න දැන් ආපහු මේ ප්‍රදේශයෙන් යනවා. යනකොට මග විවේක ගන්නවා. එක දවසක් විවේක ගන්න තැන බුදු පියාණන් වහන්සේ වඳින්න යන්නේ. විවේක ගන්න වෙලාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බඩේ අමාරුවක් හැදෙනවා. මේක දකින්න පොඩි ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි වයසේ. මේක දැකලා අහනවා ස්වාමීනි අපහසුයෙන් වාගේ ඉන්නවා. ඔව් සාමණේර මගේ කුස ටිකක් කියනවා. ස්වාමීනි වෙනදත් හැදෙනවද කුස එකක් උනේ? වෙනදත් හැදෙනවා සාමණේර. එදාට මොනවද ඔබ වහන්සේ ගත්ත බෙහෙත්? සාමණේර අනෝතප්ත විලෙන් පැන් ටිකක් තිබුණොත් මේක සනීප වෙනවා. එහෙනම් ස්වාමීනි මං ගේන්නම් කියනවා. පුළුවන් නම් අරන් එන්න කියලා කියනවා. රහත් වෙලා ඉන්නේ අවුරුදු 7න්. ඒ වෙලාවෙම පැන් කෙන්ඩි අරගෙන අහසට පැන නැගලා අනෝතප්ත විලට යනවා. හිමාලය මුදුනේ තියෙන අනෝතප්ත විල අපිට පේන්නේ නැහැ. 이르දිමුතුන්ට විතරයි පේන්නේ. අනෝතප්ත විල ගාවට අහසින් එනකොට මේ අනෝතප්ත විල ගාව ඉන්නවා නාගලෝකෙන් එන නාගරාජවරු. ඒගොල්ලෝ ක්‍රීඩා කරන්නේ මේ විල ගාව. ඉතින් මහ ප්‍රතාපවත් මාන්නකාර නාගයෙක්. මේ නාගයා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අඳුරනවා. නාගයාගේ නමත් කියනවා අහවල් නාගයා එතන ඉන්නවා. එයාට ගිහින් කියන්න කියලා. නමුත් නාගයයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දෙන්න අඳුරනවා. උනාට ඊයේ පෙරේද ප්‍රවිච්ච සුමන සාමණේරියෝ නාගයා අඳුරන්නේ නැහැ. අහසින් එනකොට නාගයා කල්පනා කරනවා මහණෙක් යනවා උඩින්. මට වඩා උඩින් යන්නේ කොහොමද? මේ නාගයන්ටත් ඉරිදි තියෙනවා. මේගොල්ලන්ගේ පාදවල තියෙන අපිරිසිදු දූවිලි ඔක්කොම මගේ ඔළුවේ. මෙයාගේ භාර්යාව ටිකයි මෙයාගේ ඇමතිවරු ටිකයි ඔක්කොම පිරිවරාගෙන නාරජ්ජුරුව ඉන්නේ. ඉතින් ඒ හින්දා මෙයාට මහා මාන්නයක් තියෙනවා එයාට උඩින් යනකොට. තේරුම් ගන්නවා කෙන්ඩිය දැක්කට පස්සේ එන්නේ පැන් ගෙනියන්න. දෙන්නම්කෝ පැන් කියලා විශාල පෙනකොඩයක් මවලා සම්පූර්ණ අනෝතප්ත විල වහනවා. ඒ වෙලාවේ ඇවිල්ලා කතා කරලා කියනවා නාරජුනි පැන් ස්වල්පයක් දෙන්න. බෑ කියන්නේ නැහැ. පුළුවන් නම් ගන්න කියනවා. දෙවෙනි පාරත් කියනවා නාරජුනි පැන් ස්වල්පයක් දෙන්න. පුළුවන් නම් ගන්න කියනවා. තුන්වෙනි පාරත් කාරුණිකව ඉල්ලනවා නාරජුනි පැන් ස්වල්පයක් දෙන්න. පුළුවන් නම් ගන්න කියලාමයි කියන්නේ. ඒ වෙලාවේ නිශ්ශබ්ද වෙලා ආයෙත් සැරයක් අහසට පැන නගිනවා. ඔබෙන් පැන් ගන්න එක මට ඒ තරම් වැඩක් නෙවෙයි. ඒ වුණාට මේක නිකම්ම පැන් අරන් ගියොත් මගේ වටිනාකම නැති වෙනවා. සඳහන් කරනවා එහි පිය ගහන වේගෙන් සියලුම දිව්‍ය ලෝක වලට සහ බ්‍රහ්ම ලෝක වලට යනවා. ගිහින් සියලුම දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ට කියනවා වහාම එන්න අනෝතප්ත විල ගාවට. ඒගොල්ලෝ මොනතරම් ඉහළ 이르දිමත් තියන අය වුණත් සුමන සාමණේරයන් වහන්සේ එන්න කියලා කතා කරුවොත් නෑවිත් ඉන්න බෑ කාටවත්. මේ සියලුම දිව්‍ය ලෝකවල දෙවිවරු සහ සියලුම දෙනා එළියට බහලා එනවා අනෝතප්ත විල ගාවට. දැන් මුළු අහසම දෙවියන්ගෙන් වැහිලා. ඒ වෙලාවේ නාගයාට ගිහිල්ලා කියනවා නාරජුනි පැන් ස්වල්පයක් දෙනවද? පුළුවන් නම් ගන්න කියලා ආයෙත් තුන් පාරක්ම කියනවා. මේ වෙලාවේ මවා ගන්නවා බ්‍රහ්ම කයක්. ඉතින් බ්‍රහ්ම කයක් මවනවා කියලා කියන්නේ බ්‍රහ්මෙක් අති විශාලයි. සක්දෙවි රජුරුවත් සතපුම් 48ක් උසයි නම් සදාහන් කරනවා බ්‍රහ්ම රාජයේ එදා තිබිච්ච ගන් 3ක් 4ක් විතර පළලයි කියලා. බ්‍රහ්ම රාජයේ සැබෑ ස්වභාවයෙන් බැහැගත්තොත් ගන් 3-4ක් යට වෙනවා එයාගේ ශරීරයට. තරම් විශාලයි. ඉතින් ඒක සඳහන් කරනවා ගන් 3-4ක් ලොකුයි කියලා.
මගධේ වගේ ගම්. ඉතින් එවන් විශාල බ්‍රහ්මකයක් මවන්නේ. ඉතින් ඒ තරම් විශාල ශරීරයක් මවගෙන දැන් නාගයාගේ ඇඟ දිග එහාට මෙහාට සක්මන් කරනවා. මෙයා කොහෙද දරන්නද මේ බර? ඉතින් දෙතුන් පාරක් මෙහෙ යනකොට දෙහෙසටපත් වෙලා පෙනේ ගොබේ ටික ටික ඇකිලෙනවා. ඒ ඇකිලෙනකොට තල් කඳන් පොල් කඳන් වගේ ජල කඳන් අහසට විදින්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා ඒ අතරින්. එහෙමම කෙන්ඩිය අල්ලලා ඒ ජලයෙන් කෙන්ඩිය පුරවගෙන අහසින්ම යනවා. දැන් ඉතින් නාගයාගේ මාන්නය හොඳටම බෙදිලා කේන්තිය හොඳටම ඇවිස්සලා. ඒ සැනින් එලවගෙන යනවා පිටිපස්සේ. නාගයාටත් ඒ තරම් 이르දි තියෙනවා. එලවගෙන ගිහිල්ලා නමුත් සුමන සාමණේරයන්ට කිට්ටු වෙන්න බෑ. එලවගෙන ගිහිල්ලා නමුත් සාමණේර ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු පියාණන් වහන්සේට පැන් ටික පිළිගන්නවා. පිළිගන්නලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වළඳන්න ලෑස්ති වෙනකොටම නාගයා එනවා. ඇවිල්ලා කියනවා වළඳන්න එපා ස්වාමීනි කැප නැහැ කියලා. ඉතින් සාමණේර ස්වාමීන් වහන්සේ නමකට පැන් ටිකක් ගන්න කොහොමත් කැප කරන්න අවශ්‍ය නැහැ. උපසම්පදා ස්වාමීන් වහන්සේටත් පැන් ගන්න කැප කරන්න අවශ්‍ය නැහැ. කැප නැහැ කියනවා. ඉතින් රහතන් වහන්සේ කියනවා ස්වාමීනි කැපයි. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ නම බොරු කියන්නේ නැහැනේ. ඒ නිසා වළඳනවා. කැපයි කිව්වත් නැතත් වළඳන්න පුළුවන්. ඉතින් පැන් ස්වල්පයේ ආමාශගත වෙනවත් කුසේ වේදනාව සංසිඳනවත් දෙකම එකපාර සිද්ධ වෙනවා. අනුතප්ත විල ඒ තරම් ඖෂධයක්. ඉතින් කුස සනීප වෙනවා. දැන් නාගයාට කේන්ති දැන් රහතන් වහන්සේට කියපු දේ අහුවෙත් නැහනේ. ඒ වෙලාවේ නාගයා කියනවා ස්වාමීනි අදින් පස්සේ නම් මේ සාමණේරයා එවන්න එපා විල පැත්තේ. හොඳටම කේන්ති ගිහිල්ලා මරනවා මං කියලා කියනවා. ඒ වෙලාවේ රහතන් වහන්සේ නාගයාට කියනවා නාගරාජය ඔබ වගේ ශක්තිවන්තයෝ ලක්ෂයක් ආවත් මේ සාමණේරයාගේ රෝම කූපයක්වත් හොල්ලන්න බැරි බව තේරුම් ගත්තේ නැද්ද කියලා අහුවා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මං ඒක දන්නවා කියලා. දන්නවා කියලා සාමණේර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි ආයෙත් ඔබ වහන්සේට පැන් ඕන වුණොත් එන්න එපා. මම මතක් කරන්න මං අද පටන් ඔබ වහන්සේගේ ගෝලයා. එහෙමනම් මේ 7 හැවිරිදි වයසේ සාමණේර ස්වාමීන් වහන්සේ නමකගේ තියෙන ශක්තිය. ඉතින් 7 හැවිරිදි වයසේ මේ ශාසනයේ සාමණේර ස්වාමීන් වහන්සේට මේ තරම් බලයක් තියෙනවා නම් අතන පැවිදි වෙච්ච රජවරුන්ට රහත් වෙච්ච ඒ රජවරු විශේෂයෙන් රහත් වෙච්ච අය. ඒගොල්ලන්ට මොනතරම් ශක්තියක් ඇද්ද? මහා රහතන් වහන්සේලා ගාව 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ගාව සතර මහා තෙරවරුන් ගාව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගාව මොනතරම් ශක්තියක් මොනතරම් 이르දීන් තියෙන්නේ නැද්ද කියලා අට කතාව දිගටම සඳහන් කරනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ එහෙම එකක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා රහත් වෙලා දැන් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නවා. දෙවිවරු විමාන වලින් එළියට බහිනවා වේගෙන් මේක බලන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව අහන්නත් එක්ක තමයි එළියට බහින්නේ. ඉතින් සඳහන් කරනවා මේ ධර්ම දේශනාව අහන්නම ඕනේ. හේතුව භාග්‍යතුන් වහන්සේගේ ස්වරය අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය. මේ බ්‍රහ්මස්වරය කියන එක මේ සූත්‍රයේ ඉස්සරහට පැහැදිලි වෙන නිසා මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්න නැතුව ඉමු. අට්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරය. ඒ ස්වරය මොනතරම් මිහිරියක්ද? නමුත් අද උපමාවක් නැති හින්දා උපමාවක් නැති නිසා අපි සඳහන් කරලා තියෙන පොත්පත්වල මේ කරවීක පක්ෂියාගේ හඬ වගේ කරවීක නාදයට වඩා මිහිරි කියලායි සඳහන් කරන්නේ. දැන් එතකොට කරවීක පක්ෂියෝ කොහෙද ඉන්නේ? අපේ ශාසනයේ ඉන්න මේ තිරිසන් සතෙකුගේ හඬ අහලා මගපල ලබපු කාන්තාව. ධර්මාශෝක රජුගේ බිසව අසන්දි මිත්‍රා. අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේගේ හඬ මේ තරම් ලස්සනයි කියලා. නමුත් උපමාව කරවීක පක්ෂියානේ. රජුරවන්ට කියනවා රජතුමනි මට කරවීක පක්ෂියෙකුගේ හඬ අහන්න ඕනේ. මෙයා හිමාලය විතරයි ඉන්නේ. පුංචි කුරුල්ලෙක්. අල්ලන්න බෑ. නමුත් මට මෙයාගේ හඬ අහන්න ඕනේ. ඉතින් රජුරෝ කොහොමද බිසවගේ ඉල්ලීම අතහරින්නේ නැහැ. මෙතන වෙනම කතා කරන්න ඕනේ ධර්මාශෝක රජුරෝ කියන්නේ කවුද කියලා. නමුත් අපි ඒක සාකච්ඡා කරන්නේ නැතුව ඉමු.
ඒ තරම් පුදුම බලයක් 이르දියක් තියෙනවා. 이르දි කියලා කියන්නේ ශක්තිමත් ආඥාවක් තියෙනවා ධර්මාශෝක රජුවන්ට. තමා ඉදිරියෙන් ඇවිද යන තිරිසන් සතෙකුට ඔතන නවතින්න කීවොත් රජුරෝ ආයෙ යන්න කියන එක යන්න බෑ. තරම් ආඥාවක්. ඒ නිසා කෙල්ලියක් ඕන නිසා රත්තරන් කූඩුවක් හදලා තමන්ගේ ආඥාවෙන් කූඩුව හිමාලයට යවනවා කියලා සඳහන් කරන්නේ. කූඩුව ගිහිල්ලා කෙලින්ම නතර වෙන්නේ කිරිල්ලියක් ගාව. මේ කුරවි කෙවිල්ල බලනවා මේ කූඩුව මංගාවට ආවේ කොහොමද? එයාට දැනෙනවා රටේ රජුරුවන්ගේ ආඥාව බව. ඉතින් කිරිල්ලිට ඉගිල්ලිලා ගියා නම් රජුරු ආපහු කිරිල්ලි හොයන්න යන්න නෙවෙයිනේ. නමුත් එහෙම ඉගිල්ලෙන්න බෑ ධර්මාශෝක රජුරුවන්ගේ ආඥාව ගාව. ඒ නිසා කිරිල්ලිට අකමැත්තෙන් නමුත් කූඩුවට යන්න සිද්ධ වෙනවා. මේ කිරිල්ලි කූඩුවට යනකොට කූඩුව ආපහු මාලිගාවට ගෙනියනවා. හැබැයි මෙයා ඉන්නේ තරහෙන්. කිරිල්ලි ඉන්නේ. ඒ නිසා මෙයා නිදි. කන්නෙත් නෑ බොන්නෙත් නෑ නිදි. ඉතින් රජුරවන්ටත් හරි ප්‍රශ්නේ දැන් ආයෙ කෙනෙක් හොයන්නත් බෑ. කුරුළු විශේෂඥයෝ ගෙන්නෙව්වා. ගෙන්නවල ඇහුවා කොහොමද මේ කුරුල්ලා කෑ ගස්සන්නේ? මෙයා නැගිටින්නේ නෑනේ මෙහෙම හිටියොත් මැරෙයි. වෙන කුරුල්ලෙක් ගේනකන් ඉඳත් බෑ මෙයා කන්නේ නෑ. ඉතින් කුරුළු විශේෂඥයෝ කියනවා මෙයා කෑ ගස්සන්න නම් ඥාතීන් පෙන්වන්න ඕනේ. ඉතින් මේ මොකවත් නැති හින්දා තමයි ඥාතීන් දැක්කොත් කෑ ගහන්නේ. නැත්තම් මේ කුරුල්ලා කෑ ගහන්නේ නෑ. ඊටාම කලාතුරකින් විශේෂ අවස්ථාවක කෑ ගහන්නේ. ඒ විශේෂ අවස්ථාව ඉතින් අට කතාවේ හැටියට හිතන්න වෙනවා මීයඹ කාලෙට විතරද කෑ ගහන්නේ කියලා. මොකද හිමාලයේ මීයඹ ඉදෙන්නේ. මීයඹ ඉදෙන කාලෙට මේ කුරුල්ල ගිහිල්ලා අඹගෙඩිය වහලා අඹගෙඩියේ පල්ලෙහාට කොටනවා. ඉදිච්ච අඹගෙඩියට. පැණි පිරීලා තියෙන්නේ. සිදුරු වෙච්ච ගමන් පැණි වැක්කිරලා යටින් අපි දන්නවනේ ගෙඩිය දිග නිරාගෙන ගිහිල්ලා පහලින් වැටෙනවා. අන්න ඒ වැටෙන පැණි වලට තුඩ තියලා පැණි උරා බීපු දවසට තමයි මම කෑ ගහන්නේ. ඒ පැණි බීලා තමයි කෑ ගහන්නේ. ඉතින් ඒකයි මේ අඹ කාලෙට විතරද දන්නේ කෑ ගහන්නේ කියලා හිතෙන්නේ. ඉතින් කුරුළු විශේෂඥයෝ කියනවා දැන් එහෙම දේවල් නැති නිසා මෙයාගේ නෑදෑයෝ දැක්කොත් දැන් කෑ ගහනවා. තනි වෙලා නින්නේ. ඉතින් නෑදෑයෝ හොයන්න වෙලාවක් නෑ. නමුත් විශේෂඥයෝ කියනවා කැඩපත් කීපයක් ගෙනල්ලා දුන්නොත් අපි කෑ ගස්සමු කියලා. ඉතින් මෙයා නිදි. කැඩපත් ටික වටේට තියලා කට්ටිය ටිකක් අයින් වෙනවා. ඉතින් සඳහන් කරනවා මේ කුරුල්ලෝ කෑ ගහනකොට මුවෙක් පිටිපස්සෙන් සිංහෙක් කෙලවගෙන යනවා නම් සිංහයා නතර වෙනවා. නතර වෙලා උස්සගත්ත පාදයේ බිම තියාගන්න බැරුව හඬට සවන් දෙනවා. පන බය දුවන මුවත් ඔසවාගත්ත පාදයේ බිම තියාගන්න බැරුව හඬට සවන් දීගෙන ඉන්නවා. ඒ තරම් හඬ. සාගරයේ පතුලෙන් ගංගා පතුලෙන් යන මාළුවෝ ජල තලයේ මතට ඇවිල්ලා ජල රැලි මත පීනනවා කියලා සඳහන් කරනවා මේ හඬ අහන්න. ගවයෝ අශ්වයෝ වගේ සත්තු තමන්ගේ කටින් කඩාගත්ත තනකොළ කට හපන්න බැරුව කට ඇරිලා තනකොළ ටික බිම වැටෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ කියනවා. අම්මගේ ඇකේ ඉන්න දරුවෝ බිම වැටෙනවා අම්මා දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අහසේ ඉගිල්ලෙන කුරුල්ලන්ට ඉගිල්ලෙන්න අමතක වෙලා අත්තටු විදාගත්ත අය විදාගෙනමයි ඔතාගත්ත අය ඔතාගතමයි අහසේ නතර වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ හඬ ඒ තරම් හඬ. ඉතින් අසන්දි මිත්‍රා බලනවා මෙයා දැන් කොයි වෙලාවෙ හරි කෑ ගහනවා. කිරිල්ලි ඔළුව උස්සලා බලහම වටේටම නෑ දැයුවේ. සතුට වැඩි වෙනවා ඒත් එක්කම කෑ ගහනවා. සඳහන් කරනවා මුළු පැලලුත් නුවරම මත් වුණා කියලා. අසන්දි මිත්‍ර කල්පනා කරනවා මේ තිරිසනාගේ හඬ මෙච්චර ලස්සන නම් මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය මේ ලෝක ධාතුව මොනතරම් මිහිරෙන් නලවෙන්න ඇද්ද කියලා. ඒ ප්‍රීතිය හදවතේ වැඩෙනවත් එක්කම අසන්දි මිත්‍ර මඟපල් ලබනවා. සෝවාන් වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අන්න එවන් අතිශයින් මිහිරි හඬකින් තමයි අර භික්ෂුන් වහන්සේලා 500 ආමන්ත්‍රණය කරන්න ලෑස්ති වෙන්නේ මේ හඬ අහන්න. ශ්‍රී මුඛ ධාතුව විවර වෙන හැටි බලන්න තමයි මේ දෙවිවරු පිරෙන්න පටන් ගන්නවා. ඉතින් සඳහන් කරනවා බඳු වද මල් පෙති කියලා. ඉතින් අපි දන්නේ නැහැ බඳු වද මොනවද කියලා. ඒ පෙති ඊටාම රක්ත වර්ණයෙන් යුක්තයි. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ තොල් පෙති වලට දෙන උපමාව තමයි බඳු වද මල් පෙති වලට වඩා රත්තරන් අලංකාර වූ නෙළුම් පෙත්තක් මහනෙල් පෙත්තක් තරමට සිනිදු සහ සියුම් වූ අපේ වගේ පළල නෑ ලොකු ඝනකමක් නෑ උන්වහන්සේගේ ජීවහා ධාතුව. සියුම් වූ මේ ජීවහා ධාතුව
සුදු සඳරැස් වගේ රශ්මි ධාරයා විවර වෙච්ච ගමන් මේ දන්ත ධාතුන් වහන්සේලා 40ම එළියට එන්න පටන් ගන්නවා. එහෙනම් මුළු වනාන්තරයේ මේ සුදු එළියෙන් ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඒත් සමගම මුඛ පියුමෙන් හඹන්නා වූ නිල් මහ නිල් මල් සුවඳින් මුළු මහ වනයේම පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වාගේ කරුණ ඔක්කොම දැක දැන තමයි මේ දෙවිවරු මෙතෙන්ට පිරෙන්නේ. එහෙම පිරෙන දෙවිවරු දිගින් දිගට එන්න පටන් ගන්නවා. සීමාවක් නැහැ දෙවිවරුන්ගේ පැමිණීම. ඉතින් අපි වර්ණනා කරන්න තියෙන කොටස මදකින් අතර කරලා අපි එතකින් සීමා කරමු කිව්වා. එහෙනම් මේ දෙවිවරු දැන් එළියට බහින්න පටන් ගන්න තියෙන්නේ. ධර්මදේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා ඊළඟ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ කොයි විදිහටද මහා බ්‍රහ්ම රාජයෝ 4 දෙනෙක් එනවා මෙතෙන්ට අපි වෙනම ගාථා 4කින් භාග්‍යවතුන් වහන්සේට ආමන්ත්‍රණය කරමු කියලා. ඒ ගාථා 4න් ආමන්ත්‍රණය කරන තැන ඉඳලා ඊළඟ දේශනාවේදී අපි දේශනාව ආරම්භ කරන්න කල්පනා කරමින් මේ තරම් ආශ්චර්යමත් වූ තථාගතයන් වහන්සේගේ මේ අති උතුම් සූත්‍ර දේශනාවේ නිදහණය සහ ඊට සම්බන්ධ ධර්ම සාගරයක්සේ පිරෙන තථාගතයන් වහන්සේගේ එක ධර්ම දේශනාවක්. ඒ සඳහා අපි මේ කරුණු කීපයක් එකතු කළේ මෙතරමටම ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මෙතරමටම නෙමෙයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අතිශය ධර්ම කාරණා වලින් පිරීලා තියෙනවා. ඒක සඳහන් කරනවා ඇල්ලක් ගලනවා වගේ කියලා දේශනාව පටන් ගත්තාම ධර්මයේම තමයි හැම වචනයක්ම ශ්‍රී මුක ධාතුවෙන් ගලා හැලෙන හැම වචනයක්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළු ගන්වන වචන. ඉතින් සමහර කෙනෙක් අහනවා මේ ඔබ වහන්සේලා ධර්ම දේශනා නම් කරනවා තමයි ඒ වුණාට චතුරාර්ය සත්‍ය ගැන කියන්නේ නැහැනේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැම වචනයකම චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි තියෙන්නේ. ඒක අවබෝධ කරගන්නයි තියෙන්නේ. එක වචනයක් ප්‍රමාණවත් රහත් වෙන්නේ. දාරුචීරිය රහත් වෙන්නේ වචන දෙකයි අහන්නේ. ඉතින් මේ එක වචනයක තියෙනවා අපි සංසාරයෙන් එළියට අරන් යන ක්‍රමය. එහෙමනම් ඒ අති උත්තමයන් වහන්සේගේ දේශනාව මොනතරම් දහම් සාගරයකින් පොහොසත් ඇද්ද? ඒ නිසා මෙතෙක් වේලා සද්ධර්ම ශ්‍රවණය කරපු පිරිස හරි වීර්යවන්ත පිරිසක්. ඔබ වාඩි වෙලා සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන එක මම එක දිගටම වාඩි වෙලා ඉන්නකොට වීර්ය වඩනවා කියන එක හරි අමාරු වැඩක්. ආරබත, නික්කමත, යුඤ්ඤත ආරම්භන්න පුළුවන්. මගට පවත්වාගෙන යනකොට ඒ වීර්ය බිඳෙනවා. අගට මොකවත් නැහැ. නමුත් අපි මේ පිරිස ආරම්භුවා වගේම මුලත් මැදත් අගත් ආගෙන හිටියේ සංසාරේ භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙන පුරුද්ද නිසා. ඒකටයි මේ ශක්තිය අපට එන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟ බණ නැහුවට අපි සංසාරේ බණ අහලා තියෙනවා. අපිට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපි වෙන සතෙක් වෙලා හරි අහන්න ඇති. ඒ පුරුද්ද තියෙන නිසායි අපිට මේ පටන් ගත්ත වීර්යයෙන් ඒ විදිහටම බණ අහන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පිරිස එකම ඉරියව්වෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්ත අති උතුම් කුසලය ධර්ම ප්‍රීතියෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ලබාගත් අති උතුම් කුසලයෙන් මේ වෙනකොට පොහොසත්. ඒ උත්තරීතර කුසලය මහා කල්ප 8ක් කියලා සඳහන් කළා දෙහත්වට්ටිය පිළිගැන්වීම. මේ වෙලාවේ ශ්‍රවණයයි දානයයි ආරාධනාවයි සියල්ල එකතු කරගෙන ඉඳන් සංසාරේ රැස් කළා මහා පුණ්‍ය ගංගාවක්. ඒ කුසලයෙන් පොහොසත් අපි මේ වෙලාවේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් වහ මේ දුකින් පිරිච්ච සංසාර සාගරයෙන් එතරට යන්න කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා වලින් ජීවිතේ පෝෂණය කරගන්න අපට ශක්තිය ධෛර්යය වාසනාව උදා කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා